නෑ එහෙමනම් මම පළමුවෙන් ඔබට වැඩසටහන සහ මා පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්නම්. මේ හැඳින්වීමට මම ලොකු වෙලාවක් ගන්නෙ නැහැ. මොකද අද ඉගෙනීම අපි කරන්න අවශ්‍යයි. ඒ නිසා තමයි කෙටි හැඳින්වීමක් අද පළමු දවසේ නිසා ඔබට මම සිදු කරන්නම්. මම නමින් දිල්ෂාන් මුතුමාරන දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශය තුල දේශකවරයෙක් ලෙස කටයුතු කරනවා. නමුත් මගේ ප්‍රධාන වෘත්තිය තමයි ටියුෂන් වෘත්තිය. දැනට දිවයිනේ පළාත් 3ක දිස්ත්‍රික්ක 5ක මම දේශන පවත්වනවා. නමුත් මේ දිනවල මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා ආයතනික පන්ති නවත්තලා අපි ඔන්ලයින් ක්‍රමයට වැඩසටහන් පවත්වගෙන යනවා මේ දවස්වල. නමුත් දැනට මම මේ දිනවල නැති වුණත් දැනට මම නොගේගොඩ රොටරි ආයතනය තුල ගම්පහ සිසිජී ආයතනය තුල රත්නපුර සිසුල්ක සහ සයන්ස් සෙන්ටර් කියන ආයතන තුල අවුරුද්දේ ආයතන අපි වෙනස් කරනවා. ඒ වගේම කුරුණෑගල පෙන්සිල් ඔපෙරා කියන ආයතන තුල අලුතර සක්සස් මතගම ටෙක්නික් සෙට්ලි කියන ආයතනවල පන්ති පවත්වන ගුරුවරයෙක්. විශේෂයෙන්ම පන්ති කියලා මේකෙන් අදහස් කරේ වැඩි හරියක් මම පවත්වන්නේ රැකියා කරන අය වෙනුවෙන් ස්පෝකන් ඉංග්‍රීසි විශේෂ පන්ති පවත්වනවා. ඒ වගේම ඩිප්ලෝමා ක්ලාසස්, හයි ඩිප්ලෝමා ක්ලාසස් වගේම English certificate courses පවත්වනවා. ඒ වගේම after A level දරුවන්ට විශේෂ පාඨමාලා සහ after O level දරුවන්ට විශේෂ පාඨමාලා පවත්වනවා. grade classes වලට උදාහරණයක් විදිහට 6 7 8 9 පන්ති පවත්වන්නේ නැහැ. විශේෂ පන්ති diploma courses, certificate courses සහ high diploma පවත්වන විශේෂ පාඨමාලා පවත්වන ගුරුවරයෙක් ලෙස තමයි මම කටයුතු කරන්නේ. ඒ අනුව අද ලංකාවේ තියෙන තත්ත්වයක් එක්ක අපි ඔන්ලයින් ක්‍රමයට මේ ඩිප්ලෝමා වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මේ ඩිප්ලෝමා වැඩසටහන රාජ්‍ය භාෂා ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා භාෂා සංවර්ධන අංශය යටතේ පවත්වන වැඩසටහනක්. මේ ඔස්සේ අපි ඔබට ඩිප්ලෝමා පාඨමාලාවක් ඔන්ලයින් ක්‍රමයට පවත්වලා මේක ඔබ මතක් කළ යුතුමයි. මේක ආරම්භයේ සිට අවසානයේ දක්වාම අපි ඔන්ලයින් ක්‍රමයට පවත්වන්නේ. මේ ඔන්ලයින් දේශන වෙලාවන් දෙකක් තුල අපි පවත්වනවා. ඒ තමයි බදාදා රාත්‍රී මේ වෙලාව අද පවත්වන මේ සුදුසු ටයිම් එක සහ ඉරිදා උදේ 6 සිට 7:30 දක්වා කාලය. මේ කාලය දෙකෙන් ඔබට පහසු වෙලාවක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ 10 සහ 11 කණ්ඩායම් දැන් අද බදාදා කියන්නේ 10 වෙනි කණ්ඩායම ඉරිදා උදෑසන පවත්වන්නේ 11 වෙනි 11 සහ 12 වෙනි කණ්ඩායම දැන් අද බදාදා 11 වෙනි කණ්ඩායම ඔබ සම්බන්ධ වෙන්නේ 11 වෙනි කණ්ඩායම ඉරිදා පවත්වන 12 වෙනි කණ්ඩායම. ඒ අනුව අපි මේ විදි කණ්ඩායම් 10ක් සම්පූර්ණයෙන්ම ඔන්ලයින් ඩිප්ලෝමා පාඨමාලාව තුළ පළමු අදියර අවසන් කරලා තියෙනවා. ඒ අනුව 12 සහ 13 තමයි ආරම්භ කරන්නේ. ඒ අනුව අර මුල 1 2 3 කණ්ඩායම් වල 6 ඩිප්ලෝමා පාඨමාලාවත් මේ වෙද්දී ඒගොල්ලන්ගේ උසස් ඩිප්ලෝමාවත් අපි ආරම්භ කරලා තියෙනවා. 6 ඩිප්ලෝමාවක් හදාරන්න නම් ඔබ අනිවාර්යයෙන්ම ඩිප්ලෝමා පාඨමාලාවක් අපි සමග හෝ වෙනත් ආයතනයක් සමග හදාරා තිබිය යුතුයි අනිවාර්යයි. ඒ අනුව මෙහි අපි බලාපොරොත්තු වෙන මාස 6ක වැඩසටහනක් පවත්වන්න. මේ මාස 6ට ඩිප්ලෝමා එක වෙනුවෙන් ඔබට ලියාපදිංචි ගාස්තුව රුපියල් 500ක ගාස්තුවක් අය කරනවා. ඒ වගේම මාසයකට රුපියල් 1000 බැගින් මාස 6ට රුපියල් 6000ක ගාස්තුවක් සමස්තය 6000ක් ලියාපදිංචිත් එක්ක 6500ක් ඒක මාසිකව 1000 බැගින් ගෙවන්න තියෙන වෙනි ගාස්තුවක් අය කරනවා. වැඩසටහන තුළ විභාග දෙකක් පවත්වනවා. මධ්‍යවාර පරීක්ෂණයක් සහ අවසාන විභාගයක්. මේ විභාග දෙක අනිවාර්යයෙන්ම ඔබට සමත් වෙන්න පුළුවන් අමාරු නැති විභාග දෙකක්. මේ විභාග දෙකේ ඔන්ලයින් ක්‍රමයට ඔබට ඔබගේ නිවසේ සිට ඔබ ඉන්න ස්ථානයක සිට ඔන්ලයින් ක්‍රමයට ලියන්න පුළුවන් විභාගයක් ඔබට ලැබෙන්නේ. ඒ විභාග දෙක අවසානයේ ඔබට ලැබෙන ලකුණු අනුව ඔබට ඩිප්ලෝමා සහතිකය ලැබෙනවා. සියලුම දෙනාට පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙන සියලුම දෙනාට ඩිප්ලෝමා සහතිකය ලැබෙනවා. නමුත් ඒ සහතිකය තුළ ඔබ ලබා ගන්න ක්‍රෙඩිට් එක ඔබ ඉහළ ක්‍රෙඩිට් සාමර්ථ්‍යයක්ද මධ්‍යම මැද සාමර්ථ්‍යයක්ද පහළ සාමර්ථ්‍යයක්ද තීරණය වෙන්නේ ඔබ විභාග වලදී ලබා ගන්න ලකුණු මට්ටමත් එක්ක. ඒ වගේම මේ වැඩසටහන් එක ගොඩක් අපි විවෘත කරලා තියෙන මේක වයස් ભેදයක් නැහැ. අවුරුදු 18ට සම්පූර්ණ ඕනම කෙනෙක්ට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේක තුල අපි බලාපොරොත්තු වෙනවා ග්‍රැමර් සිලබස් එකට එහා ගිහිල්ලා ඉංග්‍රීසි කතන හැකියාව ස්පෝකන් පැත්ත වර්ධනය කරන්නත් විශේෂ ක්‍රමවේද කිහිපයක් පවත්වන්න අපි තීරණය කළා තියෙනවා. ඒක අපි මීට පෙර පවත්වපු ඩිප්ලෝමා කණ්ඩායම් වලටත් ඒ ආකාරයෙන්ම
ක්‍රියාත්මක කළා. ඒ අනුව ඔබට පුළුවන් වැඩසටහනත් එක්ක එකතු වෙලා ඔබගේ ග්‍රැමර් දැනුම වගේම ලිවීමේ හැකියාව වගේම ඒ වගේම ඉංග්‍රීසි කතන හැකියාව සංවර්ධනය කරගන්න හැකියාව තියෙනවා. ඒ කතන හැකියාව වෙනුවෙන් විශේෂ ක්‍රියාකාරකම් ඔබට ලිස්නින් කරන්න විශේෂ ක්‍රියාකාරකම්, රීඩින් කරන්න විශේෂ ක්‍රියාකාරකම් සහ ස්පීකින් වෙනුවෙන් විශේෂ පන්ති, විශේෂ ඇක්ටිවිටීස්, විශේෂ ක්‍රියාකාරකම් අපි පිළියෙල කරලා තියෙනවා. ඒ වගේම ඔන්ලයින් ක්‍රමවේදය තුල ඔබට නිබන්ධන ඔබ ළඟට ලැබෙන විදිහට සියලුම නිබන්ධන PDF ආකාරයෙන් අපි ලබා දීමක් කරනවා. ඒ PDF එක ඔබට print out එකක් අරගෙන ටියුට් එකක් විදිහට භාවිත කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි සෑම දවසකම මේ වෙලාව තුල මේ සුපුරුදු වෙලාවට දේශන පවත්වනවා. දේශනත් එක්ක සම්බන්ධ වීම අනිවාර්යයි. ඒ වගේම ඇටෙන්ඩන්ස් අපි මාක් කිරීමක් කරන ඔබ ලියාපදිංචි වලට පසුව ඔබට විශේෂ ලියාපදිංචි අංකයක් ලැබෙවි. ඒ ලියාපදිංචි අංකයත් එක්ක ඔබට ඇටෙන්ඩන්ස් මාක් කරන අවස්ථාවේදී අංකය හරහා තමයි ඇටෙන්ඩන්ස් මාක් වීම වෙන්නේ. ඒ වගේම ඔබගේ සියලු තොරතුරු විමසීම් සහ ඔබගේ සියලු කටයුතු සිද්ධ වෙන්නේ ලබා දෙන ලියාපදිංචි අංකය හරහා. ඔබ දෙවියනේ කවර ප්‍රදේශයක කවර පළාතක හිටියත් මේක සම්බන්ධ වෙන්න පුළුවන්. අපි නුගේගොඩ මූලික කරගෙන වැඩසටහන පවත්වන නුගේගොඩ ඉඳලා නමුත් පසුගිය පාඨමාලා කණ්ඩායම් 10 දක්වත ඒ කණ්ඩායම් 10 තුළ අපි 2000කින් එහා පැත්ත ප්‍රමාණය සම්බන්ධ වෙලා හිටියා. තවමත් ඉවර නැති කණ්ඩායම් කිහිපයක් තියෙනවා. ඒ වගේම අදටත් පවත්වනවා. අම්පාර මයංගනි වගේ දුර බැහැර ප්‍රදේශවල මණකල්ප වගේ ප්‍රදේශවල ඒ පාඨමාලා එක්ක විවිධ ජාතීන් යටතේ පිරිස් සම්බන්ධ වුණා. ඒ වගේම මේ වැඩසටහනත් එක්ක මේ මොහොතේ සම්බන්ධ වෙච්ච වෙලා ඉන්න අයදී යම් කිසි දුර්වලතා උදාහරණයක් විතරක් හිතමු. පෙනීමේ දුර්වලතා හෝ ශ්‍රවණය කිරීමේ දුර්වලතා තියෙන අය ඉන්නවා. පොඩ්ඩක් අපිව මම දුරකථනක් දෙන්නම් අපිව දැනුවත් කරන්න. ඒතොර ඒ අයටත් ගැටලුවක් නොවන විදිහට අපි වැඩසටහන පවත්වනවා. මොකද පෙර වැඩසටහන වල ගොඩක්ම පෙනීමේ දුර්වලතා තියෙන අය 4 දෙනෙක් අපේ ප්‍රොසෙස් එක්ක සම්බන්ධ වුණා. ඒ වගේම තමයි පොතේ පක්ෂයේ අය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රැකියාවක් කරන අය වෙන්න පුළුවන්. උසස් අධ්‍යාපනය හදාරන අය වෙන්න පුළුවන්. ඒ ලෙවල් අවසන් කරලා ඉන්න අය වෙන්න පුළුවන්. ඔබ ඕනම කෙනෙක් අවුරුදු 10ක සම්පූර්ණ නම් මේ ඩිප්ලෝමාව හදාරන්න හැකියාව තියෙනවා. කාලය මාස 6යි. දේශන සතියේ දෙක දවසයි. ඊට අමතරව දේශන මම ස්පෝකන් එක ආරම්භයත් එක්කම ස්පෝකන් එකත් මේ තුන්වෙනි සතියේ සිට පවත්වනවා. පළමු මාසයේ තුන්වෙනි සතියේ සිට ආරම්භ කරනවා. ඒ ස්පෝකන් එක වෙනුවෙන් අමතර ක්‍රියාකාරකම් සහ අමතර වේලාවක් ඔබට මම දේශන දානවා. ඒ දේශනත් එක්ක ඔබට සම්බන්ධ වෙන්න හැකියාව ලැබෙන්නේ. මූලික වශයෙන් වැඩසටහන පිළිබඳව දැනුවත් කරන්න තියෙන මෙච්චරයි. ඒ වගේම ඔබ සටහන් ලියාගත යුතුයි. අපි දෙන සටහන් ටියුට් අපි දෙනවා. නමුත් ටියුට් වලට අමතරව සටහන් ලියාගත යුතුයි. ඒ සටහන් ලියන්න පොත් දෙකක් ළඟ තියාගන්න. ඔබ තරමක් විශාල පොතක් ගන්නව නම් ඒ පොත කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. පුංචි පොත් නම් පොත් දෙකක් තියාගන්න. යනම ග්‍රැමර් වලට එකක් සහ ස්පෝකන් වලට එකක් වශයෙන් මූලිකව දැනුවත් කිරීම මෙතුමනයි අපි මෙතෙන් සිට ඉගෙනීම් කටයුතු කරගෙන යන්න පුළුවන්. මම පුංචි වෙලාවක් ඔබට ලබා දෙන්නම්. ඔබට විමසීම් තියෙන ඕනම දෙයක්, ඔබට අහන්න තියෙන දෙයක්, දැනගන්න තියෙන දෙයක් ඔබට විමසන්න පුළුවන්. ඒ වගේම මේ ඩිප්ලෝමා සහතිකයේ රාජ්‍ය භාෂා එක හරහා භාෂා හා සංස්කෘතික අංශය තුලින් තමයි අපට ලැබෙන්නේ. මේ රාජ්‍ය සහතිකය රාජ්‍ය භාෂා එක හරහා ලැබෙන සහතිකයක් අපට ලැබෙන්නේ. ඒක ඔබට අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන් වැඩසටහන අවසානයේ. අපි මීට පෙර අවුරුදු වල මේ වැඩසටහන බොහොම සාර්ථකව පැවැත්වුවා. අපි 2013 සිට මේ වැඩසටහන ලංකාව පුරා විශේෂයෙන්ම නොගේගොඩ රොටරි කම්පහ සිසිජි රත්නපුර සිසුරුකා ඔන්න ආයතන තුන මූලික කරගෙන තමයි අපි බහුල ලෙස මේ වැඩසටහන කරේ. මතුගම කලුතර කුරුණෑගල කියන නගරවල ලොකුවට මේ වැඩසටහන අපි පැවැත්වුවේ නැහැ. රත්නපුර ගම්පහ කොළඹ නොගේගොඩ තමයි අපි මේ වැඩසටහන පැවැත්වුවේ. ඒ අනුව මේ සෑම අවුරුද්දකම අපේ සහතික පත්‍ර ලබා ගන්න අයට බණ්ඩාරනායක නම් BMI CH එකේ තමයි සහතික උත්සව අපි පවත්වලා ඒ සහතික ප්‍රදාන උත්සවය පවත්වලේ සහතික ලබා දීම සිදු කරේ. ඒ වගේම අපි මෙවරත් බලාපොරොත්තු වෙනවා දැනට අපේ සහතික ලබා දෙන්න ළමයි 2000කට අධික ප්‍රමාණයක් ඉන්නවා. ඒ සියලු දෙනාම ඒක රාශී කරලා BMI CH වගේ ස්ථානයක ඔබගේ සහතික ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සහතික උත්සවයේදී ඔබට ඉතා කෙටි හැඳින්වීමක් කරොත් සාමාන්‍ය ඩිප්ලෝමා ලෝගෝ පැලඳලා ඔබට සහතික ලබා ගන්න පුළුවන්. ඉදිරියට ඔබගේ ඒ ස්ටේජ් ඡායාරූප, ෆැමිලි ඡායාරූප වගේම කණ්ඩායම් ඡායාරූප සියල්ල ලබා ගන්න ස්ටුඩියෝ පහසුකම් ඇතුළත සියලු දේ අපි සම්පාදනය කරනවා එම දිනේදී. ඒ වගේම මේකට
ගැහැණු ළමයි නම් සුදු සාරියක් වගේම පිරිමි ළමයි යුරෝපීය ඇඳුමින් නැත්නම් ඔෆිස් ඇඳුමින් සැරසිලා පැමිණිය යුතුයි. ඒ පිළිබඳව වැඩිදුර විස්තර අපි ඉදිරියේදී දැනුවත් කිරීම කරන්නම්. ඒ වගේම මම පිළිබඳව ඔබ බෞද්ධයක් මම දන්නවා ඇති. ඊට පෙර 2018ට පෙර කොරෝනා කාලයට පෙර කාල සීමාව ගත්තොත් අපේ විවිධ මේ කරන වැඩසටහන් මේ ඩිප්ලෝමා වැඩසටහන් පිළිබඳව අපි රූපවාහිනී ප්‍රචාරණය සහ විවිධ පුවත්පත් හා ප්‍රචාරණ පළ කරා. ඒ ප්‍රචාරණ ඔබට මේ YouTube නාලිකාව තුළින් මේ නමින් සර්ච් කරත් ඔබට ගිහිල්ලා බලන්න පුළුවන්. අපි දෙරණ හිරු වගේ channel වල අපි මේ වැඩසටහන් පිළිබඳව වෙනදා publicity කරා, advertisement පළ කරා. නමුත් අද මේ තියෙන තත්ත්වයට එක්ක අපි online ක්‍රමයට මේ වැඩසටහන ඔබට නිවසේ සිට සම්බන්ධ වෙන්න පුළුවන් විදියට පවත්වාගෙන යනවා. ඒ වගේම ඔබ මේ ඩිප්ලෝමාව හදාරන්න බලාපොරොත්තු වෙනවා නම් විශ්වාසයෙන් මම ඔබට කියන්නම් ඔබට අනිවාර්යයෙන්ම ලිවීමේ හැකියාව සහ කතා කිරීමේ හැකියාව. දැන් මේ ඩිප්ලෝමා එක තුළ කතා කිරීම 100%ක්ම අපිට කරන්න බැරි වෙයි. ඔබ 6 ඩිප්ලෝමාවක් හදාගත්තොත් අනිවාර්යයෙන්ම 100%ක් කතා කරන මට්ටමකට ගෙන්න පුළුවන්. නමුත් මේ මාස 6ක කාලය තුළ අලුත් තරමේ 70ක ප්‍රමාණයක්වත් ඔබට කතා කරන්න පුළුවන් පසුබිම හදලා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ ලිවීමේ හැකියාව සහ ග්‍රැමර් හැකියාව අපිට වර්ධනය කරන්න පුළුවන්. ඔබට තියෙන සිලබස් එක අපිට ආවරණය කරගන්න පුළුවන්. ඒ වගේම මේ සහතිකයේ රජයේ උනත් පෞද්ගලික අංශයේ උනත් වටිනා පිළිගැනීමක් තියෙන සහතිකයක් ලැබෙන්නේ. මීට පෙර අවුරුදු වල මට මතකයි 2016 17 වගේ අවුරුදු වල ගොඩක් දරුවෝ විද්‍යාපීඨ තේරීපත් වෙන අවස්ථාවේදී උසස් පෙළ අවසන් වෙලා දරුවෝ මේ වැඩසටහන එක සම්බන්ධ වුණා. ඔවුන් විද්‍යාපීඨ පරීක්ෂණයේදී ඔවුන් සම්මුඛ පරීක්ෂණයට දෙරෙන්න අංක 1 හේතුවක් වුණා මෙම සහතික පත්‍රය. ඒ වගේම රජයේ විශ්වවිද්‍යාලවල අපි ගන්නවා රජයේ විශ්වවිද්‍යාලවලට බඳවාගෙන කරන ඉසෙක්කෝ සිස්ටම් එකකට. නමුත් ඒ අභ්‍යන්තර පාඨමාලා හදාරන අවස්ථාවේදී විවිධ ඉන්ටර්වයුව පවත්වනවා. ඒ ඉන්ටර්වයුව හරහාදී ඔබට මේ සහතිකය ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම රජයේ හෝ පෞද්ගලික රැකියාවක් කරන්න අපේක්ෂා කරනවා නම් විශේෂයෙන්ම ඔබ ඉන්ටර්නැෂනල් පාසලකට යන අපේක්ෂා කරනවා නම් මේ සහතිකය ඔබට ඉතාමත්ම වැදගත් වෙනවා. මම කියන්නේ ගුරුපත් වීමකට මේ සහතිකයේ ප්‍රමාණවත් කියලා හේතුව මේක මාස 6ක වැඩසටහනක් සහ මේක ඩිප්ලෝමා එකක්. අද ලංකාවේ උපාධිධාරී විශාල පිරිසක් ඉන්නව රැකියාවක් නැතුව ඒ නිසා මේකෙන් දෙලින්ම ඔබට රැකියාව රස්සාව ගන්න පුළුවන් මේකෙන් මම කියන්නේ. නමුත් ඔබ මේ වැඩසටහනෙන් පසු ඔබ 6 ඩිප්ලෝමාව හැදෑරුවොත් ඔබ අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ගුරුපත් වීමට යන්න හැකියාව තියෙනවා. ඒකට අවශ්‍ය මඟ පෙන්වීම අපිටත් කරන්න පුළුවන්. අද මේ කොළඹවට ගොඩක් ප්‍රදේශවල මම නම් වශයෙන් සඳහන් කරන්නේ නැහැ. මේ පිළියන්දර මහරගම නුගේගොඩ මේවට ගොඩක් ප්‍රදේශවල ඔබ දන්නවා ඇති දන්න මේ අවට අය ඉන්නවා නම් ගොඩාක් ජාත්‍යන්තර භාෂාව ඉන්ටර්නැෂනල් ස්කූල්ස් තියෙනවා. මේ ඉන්ටර්නැෂනල් ස්කූල් වලින් 50%ක් වත් ප්‍රමාණයක් අපිත් එක්ක මේ පාඨමාලා හදාරලා ඒ සුදුසුකම් වලින් ඉන්ටර්නැෂනල් ස්කූල් වල තේරීපත් වෙච්ච අය තමයි බෞද්ධයක්. ඉන්නේ වගේම කුරුණෑගල ප්‍රදේශයේ පාසල් දෙක තුනක් තියෙනවා. මේ පාසල් වලටත් අපෙන් ඉගෙන ගත්ත අයද ගුරුවරු ලෙස ඉන්ටර්නැෂනල් ස්කූල් වල ඉගෙනීම් කරනවා. ඒ වගේම දැනට මම ටියුෂන් ශාස්ත්‍රය තුල 2009 අවුරුද්දේ ඉඳලා දැනට අවුරුදු 10කට අධික කාලයක් මම උගන්වනවා. ඒ අනුව මේ ඩිප්ලෝමා වැඩසටහන අපි 2013 අන්තිම වගේ වෙනකොට පටන් ගත්තා. ඒවා අපි අදටත් මේ රාජ්‍ය භාෂාවකට එක්ක ඒකාබද්ධ වෙලා කරගෙන යනවා. ඒ අනුව ඔබත් මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා මේ ඩිප්ලෝමාව හදාරන්න අපේක්ෂා කරනවා නම් ඔබ ඉංග්‍රීසි ඩිප්ලෝමා කියලා ටයිප් කරලා මම මේ කියන දුරකථන අංකයට මැසේජ් එකක් එවන්න 0.7 950 68 85. දැන් ඔබ මේ වෙද්දී අපේ ඉංග්‍රීසි ඩිප්ලෝමා G11 12 12 ඉංග්‍රීසි ඩිප්ලෝමා ඒ වගේ නමක් ඇත්ත ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ඉංග්‍රීසි ඩිප්ලෝමා G11 and 12 එහෙම කණ්ඩායමක ඉන්නවා නම් ඔබ මැසේජ් කරන්න එපා. ඒ කියන්නේ ඔබ ඒ කණ්ඩායමේ සිටිනවා. ඒක ගැටලුවක් නැහැ. ඒ කණ්ඩායමේ නොවන දැන් අපේ වෙනම තියෙන ඉංග්‍රීසි සර්ටිෆිකේට් කෝසස් කියයි, කඩ ඩෙවලොප් කියයි, ජෙනරල් ඉංග්‍රීසි කියයි විවිධ කණ්ඩායම් තියෙනවානේ. ඒ වෙන යම් කණ්ඩායමක ඔබ ඉන්නව නම් ඔබ මේ පාඨමාලාව හදාරන්න බලාපොරොත්තු වෙනවා නම් පමණක් මේ දුරකථන අංකයට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ඩිප්ලෝමා කියලා ටයිප් කරලා මැසේජ් එකක් එවන්න. ඉංග්‍රීසි ඩිප්ලෝමා කියන එක ටයිප් කර යුතුමයි. ඉංග්‍රීසි ඩිප්ලෝමා කියලා ටයිප් කරලා මෙන්න මේ 0.71 950 68 85 නම්බරයකට WhatsApp මැසේජ් එකක් දාන්න. අපි අර විශේෂ කණ්ඩායම ඇඩ් කරනවා. විශේෂ කණ්ඩායම තමයි ඉංග්‍රීසි ඩිප්ලෝමා G දාලා ඇති. ඒ කියන්නේ group කියන එක කෙටියෙන් 10 and 11.
ඒකින්න කවුරුත් එවන්න එපා. ඒ කියන්නේ ඒකේ ඔබ ඉන්නවා කියන එක. මම මේ කිව්ව කණ්ඩායමේ කවුරු හරි කෙනෙක් නැත්නම් අනිවාර්යෙන් හදාරන්න බලාපොරොත්තු වෙනවා නම් පමණක් මේකට මැසේජ් එකක් දාන්න අපි ඒ කණ්ඩායම ඔබ ඇඩ් කිරීම කරන්න. දැන් අද සහ ඉරිදා ඒ වගේම ලබන සතියේ අපි පොදුවේ ලින්ක් එක ලබා දෙනවා. නමුත් ඉන් පස්සේ අපි පොදුවේ ලින්ක් එක ලබා දෙන්නේ නැහැ. ඒ වගේම අද දවස සහ ලබන සතියේ සම්පූර්ණයෙන්ම නොමිලේ උගන්වන්නේ. ඒ කියන්නේ අපි අය කිරීමක්වත් ලියාපදිංචියක් ගන්නෙ නැහැ. ඔබට පුළුවන් සම්බන්ධ වෙලා බලන්න. ඔබට වැඩසටහන පැහැදිලි නම් ඔබ ලියාපදිංචි වෙන බලාපොරොත්තු වෙනවා. ඉන් පස්සේ ඔබට ලියාපදිංචි වෙන හැකියාව තියෙනවා. ඒ වගේම කවුරු හරි කෙනෙක් අපිව දන්න අඳුනන කවුරු හරි ඉන්නවා නම් අපේ පරණ කණ්ඩායම් කරහා සම්බන්ධ වෙච්ච අය ඉන්නවා නම් එයාට මේ වෙද්දී ලියාපදිංචියට අපි ඉඩකඩ වෙන් කරලා තියෙනවා. එයාට ලියාපදිංචිය සම්පූර්ණ කරගන්න පුළුවන් මේ සති දෙක ඇතුළත කාල සීමාව තුළ. ඒ අනුව සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙන මේකට ලිස්ට් ප්‍රමාණිත ටයිප් කරලා මැසේජ් එකක් එවන්න නම් මූලික වශයෙන් මට දැනුවත් කරන්න තියෙන මෙන්න මේ කාරණා ටික තමයි. මෙතෙන් පටන් මම ඉගෙනුම් කටයුතු ඉගෙනීම ආරම්භ කරනවා. අනිවාර්යයෙන්ම ඔබගේ ඉංග්‍රීසි ලිවීම සහ කතනය මේ ඔස්සේ හදාගන්න අවශ්‍ය පසුබලය නිර්මාණය කරන්න අපි සූදානම් ඉන්නවා. එහෙමනම් මම විනාඩි 2-3ක කාලයක් දෙන්නම්. ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් විමසීමක් තියෙනවා නම් අහන්න දෙයක් තියෙනවා නම් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් එවන්න. මැසේජ් එකක් එවලා අහන්න හැකියාව තියෙනවා. මැසේජ් එවන් මම හිතන්නේ ඔබ දන්නවා ඇති. අලුත්ම කෙනෙක් ඉන්නවා Zoom app එකට. මෙතන මම හිතන්නේ මෙහිම මහසෙලා ගිහින් දෙනෙක් ඉන්නවා මම දන්න තරමින්. Zoom app එකේ හැබැයි කෙළවරේ ඇති more කියලා පොඩි බටන් එකක්. ඒක ටච් කරලා එතන ඇති chat කියලා බෝල් එකක්. එතෙන්ද ගිහිල්ලා ටයිප් කරලා ඔබගේ ගැටලුව යොමු කරන්න. මම ඒ ටික පැහැදිලි කරන්න මිනිත්තු 2-3ක කාලයක් දෙන්න. වැඩි වෙලා ගන්න එපා. අහන්න තියෙන දේවල්, විමසන්න තියෙන දේවල් මැසේජ් එකක් විදිහට ඉක්මනින්ම එවන්න. ඒ වගේම ලියාපදිංචි වෙන අයට ලියාපදිංචි ගාස්තුව රුපියල් 500ක් පමණයි අය කරන්නේ. ලියාපදිංචි වුණාට පසුව ඔබට ලියාපදිංචි අංකයක් ලැබේ. ඒ අංකය අනිවාර්යයෙන්ම ඔබ ඩිප්ලෝමා සහතිකය ලබා ගන්න අවස්ථාව දක්වාම ළඟ තබා ගත යුතුයි. ඒක නැති කරගන්න අහිමි කරගන්න එපා. අනිවාර්යයෙන් මේ අංකය මතක ඇතිව ළඟ තබා ගන්න. මොකද පසුගිය කණ්ඩායම්වල විකිමීටර් ෆෝන් එක රීසෙට් වුණා. ඒ වගේ හේතු නිසා අංකය නැති වුණා කියලා විමසීම් කරා. ඒක පොඩ්ඩක් අරමක් හොයාගන්න අපහසුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබගේ අංකය ළඟ තබා ගන්න. අපි ලබා දෙන අංක ලබා දෙන්නේ මුදල් ගෙවලා ලියාපදිංචි රුපියල් 500 ගෙවලා දාගත්තට පසුව. ඒ වගේම ලියාපදිංචි වුණාට පසු අපි ඉල්ලන විස්තර ටිකක් වෙන ඔබගේ සම්පූර්ණ නම, ඇඳුම්පත් අංකය, permanent address එක, ඒ විස්තර ටික පැහැදිලිව අපිට මැසේජ් එකක් විදිහේ රිසිට් එකක් එක්ක පැහැදිලිව එවන්න. ඒ වගේම ලියාපදිංචි වෙච්ච අය යම් හේතුවක් නිසා WhatsApp දුරකථන අංකය වෙනස් කිරීමක් කරොත් ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම අපිව දැනුවත් කිරීම කරන්නත් ඕන. එහෙනම් ඔබට දැන් අවස්ථාව තියෙනවා. ඔබට අහන්න දෙයක් තියෙනවා නම් ඔබට විමසන්න දෙයක් තියෙනවා ඉක්මනින්ම මට මැසේජ් එකක් එවන්න. ඔව් සල්ලි ගෙවන විදිය අහලා තියෙනවා. මම ඒක මැසේජ් එකක් විදියට ඔබට මැසේජ් බෝල් එකට තව ටික වෙලාවකින් ලැබෙන්න සලස්වන්නම්. එහෙම නැත්නම් ඔබ රැඳී සිටින කණ්ඩායම් වලට මම ඒ ටික එකතු කරන්නම්. ඔබට වැඩිදුර විස්තර ගන්න පුළුවන් ඔන්න මැසේජ් බෝල් එකේ ඒවල තියෙනවා YouTube එකේ link එක. YouTube එකට ගිහිල්ලා බලන්න ඔබට හැකියාව තියෙනවා. ඔව් හැමෝම අහලා තියෙන ගාස්තු ගෙවීම සම්බන්ධයෙන්. ගාස්තු ගන්න කොහොමද පේමන්ට් කරන්නේ කොහොමද? ඔව් පැහැදිලි නෑ මං කියන දේ පොඩ්ඩක් කිරවෙන ගතියක් තියෙනවා කියලා කියනවා. වික්‍රම සිංහ මං හිතන්නේ මේ පැත්තෙන් මේ ඉෂුව එක තියෙන ඔයාලගේ පැත්තෙන් සිග්නල් ගැටලුවක් ඇති. ඒ නිසා තමයි එහෙම වෙන්නේ. පොඩ්ඩක් ලොග් අවුට් වෙලා හරි ලොගින් වෙන්න. ඔය ඉන්න තැනට පොඩ්ඩක් සිග්නල් ගැටලුවක් ඇති. පොඩ්ඩක් ඉන්න තැන වෙනස් කරන්න. උදාහරණයක් කාමරේ ඉන්නවා නම් පොඩ්ඩක් වෙනත් කාමරයකට හරි ගිහිල්ලා බලන්න. සිග්නල් වල ගැටලුවක් තමයි ඇත්තේ. මෙතන අහලා තියෙනවා කෙනෙක් මේකයි කඩ ඩෙවලොප් එකේ සම්බන්ධ මොකක්ද කියලා. මෙහෙමයි පටලව ගැනීම කරන්න එපා. දැන් අපේ කණ්ඩායම් වලට පොදුවේ අපේ ඇඩ්වර්ටයිස්මන්ට් පළ කරනවා අපේ කණ්ඩායම් වලදී. ඒ අනුව විවිධ
classes තියෙනවා. උදාහරණයක් O level classes තියෙනවා. After O level තියෙනවා. A level තියෙනවා. After A levels තියෙනවා. English certificate courses තියෙනවා. English diploma තියෙනවා. Higher diploma තියෙනවා. Spoken English special classes තියෙනවා. ඒ වගේම grammar special classes තියෙනවා. IELTS classes තියෙනවා. ඒ අමතරව විශේෂ වැඩසටහනක් යනවා උදේ පාන්දර කඩ්ඩ develop කියලා. එතකොට ඒ විවිධ පන්ති විවිධ දේශනේ යන්නේ. එතකොට ඔබ අදාළ දේශනෙත් එක්ක සම්බන්ධ වුණා නම් හරි. මම හිතනවා මේ ගැටලුවට විසඳුමක් එනවා. ඔබ අර ගොඩක් අය ඉන්නවා කණ්ඩායම් කිහිපයක. ඒ නිසා මේ අදාළ කණ්ඩායමේ පමණක් රැඳී හිටියොත් ඔන්න ඔය ගැටලුව निराකරණය වේවි. පටලවා ගැනීමක් කරන්න එපා. ඒ කණ්ඩ ඩෙවලොප් කියලා යන්නේ ස්පෙෂල් ප්‍රෝග්‍රෑම් එකක්. ඒකේ අපි ග්‍රැමර් කරන්නේ නැහැ. ඒකේ සහතික දෙන්නේ නැහැ. ඒව ඩිප්ලෝමා මොකොත් නෙමෙයි. ඒකේ අපි කතා කරන විදිය පමණයි කියා දෙන්නේ. ඒ කියන්නේ ග්‍රැමර් නැති, තියරි නැති කතා කරන්න විතරක් ක්‍රියා දෙන විශේෂ වැඩසටහන. ඒක වෙනත් පන්තියක්. මේ කරන්නේ ඉංග්‍රීසි ඩිප්ලෝමා වැඩසටහනක්. මේක අපේ ආයතනයක් එක්ක සම්බන්ධ වෙලා ඔබට රජයේ සහතික පත්‍ර ලබා දෙන්න කටයුතු සෝදානම් කරලා කරන විශේෂ වැඩසටහනක් තමයි මේ වැඩසටහන. දෙක වෙනස්. හොඳයි. හරි ඒක තේරුණානේ. මොන හරි ගැටලු තියෙනවා නම් තව අහන්න. ඒ වගේම මේකත් මතක තියාගන්න ගොඩක් කට්ටිය විමසීම් කරනවා. O level කරලා ඉන්න එක නේ after O level නම් කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. පොඩ්ඩක් අපිට පෞද්ගලික මැසේජ් එකකුත් දාන්න O level කරලා ඉන්නේ කියලා ඔබගේ පොඩ්ඩක් වයස දැනට බලන්නත් ඕනේ. ඒ නිසා පොඩ්ඩක් අපිට පෞද්ගලික මැසේජ් එකක් දාන්න. මම වෙන දුරකථන අංකයක් දෙන්නම් මගේ අංකය. ඒකට මැසේජ් එකක් දාන්න. ඒතර මේ අංකෙට නෙමෙයි මගේ අංකය දෙන්නම්. ඒකට මැසේජ් එකක් එවලා තියන්න. තව ප්‍රශ්න තියෙනවා ඉක්මනින් මෙවන්න. ඒ වගේම මතක් කරන්න ඕන නැත්නම් මේක ගැටලුවක් වෙනවා ඉදිරියේදී. ඔබව ලියාපදිංචියෙන් පසු අපි විශේෂ කණ්ඩායමකට ඇතුළත් කරනවා. ඒ ඇතුළත් කරාම අනිත් කණ්ඩායම් වලින් ඔබව සමහරක් විට ලීව් කිරීමක්, ලෙෆ්ට් කිරීමක් කරන්න පුළුවන්. නමුත් ඒ ලෙෆ්ට් කරාට අදාළ කණ්ඩායමේ ඔබව ඇතුළත් කරලා තමයි අපි ලෙෆ්ට් කරන්නේ. දැන් සමහරක් වෙලාවට මෙතන යුනිවර්සිටි ක්ලාසස් උත් යනවනේ. යුනිවර්සිටි යන අයත් මම හිතන්නේ අද එක්කෙනෙක් දෙන්නෙක් මෙතන ඉන්නවා ඩිප්ලෝමා එක හදාගන්න. එහෙම වුණාම දැන් ඔබ කණ්ඩායම් අපේ 4ක ඉන්නවා නම් අපි යුනිවර්සිටි කණ්ඩායම ඉතුරු කරලා ඩිප්ලෝමා එක ඉතුරු කරලා අනිත් දෙකෙන් ඉවත් කිරීමක් කරනවා. ඒක ලීව් කරා ලෙෆ්ට් කරා කියලා ගැටලුවක් කරගන්න එපා. ඒ කියන්නේ අනවශ්‍ය ඒවෙන් අයින් කරලා අදාළ කණ්ඩායම සීමා කිරීමක් තමයි ඒ කරන්නේ. හොඳයි මගේ දුරකථන අංකයත් ඔන්න මැසේජ් වෝල් එකට එවලා තියෙනවා. 077යි 65යි 32යි 717 077යි 65යි 32යි 717. ඒ වගේම මම ටිකක් රාත්‍රී දේශනයක් මේක පිළියෙල කරගත්තේ ගොඩක් රැ වෙච්ච දේශනයක්. ඒකට හේතුව ගොඩක් මම අපේක්ෂා කරා මේකේ විවිධ රැකියා කරන අය ඉන්නවා. ටිකක් දුර බැහැරට ගිහිලා රැකියා කරලා ගෙදරට එන්න ප්‍රමාද වෙන අය ඉන්නවා. සහ පොඩ්ඩක් මමත් අධික කාර්යබහුලයි. දේශන ගණනාවක් තියෙනවා. ඒ නිසා තමයි බදාදා රැ මේ වෙලාව වෙන් කරගත්තේ. මේක නිකන් රැ වෙල වැඩි වගේ නම් මේකට සම්බන්ධ වෙන්න බැරි අය ඉන්නවා නම් ඔබට පුළුවන් ඉරිදා උදෑසන තියෙන උදේ 6ට තියෙන දේශනෙට සම්බන්ධ වෙන්න. සාමාන්‍ය මම දේශන වෙලාවටම පටන් ගන්නවා ප්‍රමාද කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් 8:45 නම් 45ටම පටන් ගැනීම තමයි මම උත්සාහ කරන්නේ. ඒ නිසා ඔබ කාරුණික වෙන්න නියමිත වෙලාවටම ලොගින් වෙන්න. ඩිප්ලෝමා එකකට සම්බන්ධ වෙන්න පුළුවන් වයස අවුරුදු 18 තමයි ලිමිට් එක. නමුත් අවුරුදු 17 නම් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ 17 ළඟ ඉන්නවා නම් සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද අර වැඩසටහන කරන්න මාස 6ක් යනවා. ඒකවල 18 ආසන්නේ ගැටලුවක් වෙන්නේ නැහැ. ෆයිනල් එක්සෑම් ලියද්දී 18ට අවුරුද්දක කාලයක් තියෙනවා. අවුරුද්දට වඩා දවසක් හරි අඩු නම් ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය ලෙවල් එක අවුරුදු 18. ඔබ ෆයිනල් එක්සෑම් ලියන්න දැන් අද සිට මාස 6ක් ඉදිරියට ගිහිල්ලා දැන් මේ මැයි මාසෙනේ. ඒතර තව මාස 6කින් ෆයිනල් එක්සෑම් යන්නේ. ඒ ෆයිනල් එක්සෑම් එක ලියන දවසට අවුරුදු 18 සම්පූර්ණ වෙන්න අවුරුද්දකට වඩා අඩු කාලයක් තිබ්බොත් ඔබට ප්‍රශ්නයක් නැහැ. ඩිප්ලෝමාවක් හදාරන්න පුළුවන්. ඒ වගේම දිගටම සම්බන්ධ වෙන අය Zoom app එක වෙනුවෙන් මොන හරි data connection එකක් හදා ගන්න. දැන් ඔය අපි Mobitel හරි Dialog හරි Hutch හරි මොන හරි භාවිතා කරන මාධ්‍ය හරහා එයාලා Zoom එකට තියෙන පැකේජ් තියෙනවා. ඒ පැකේජ් එකක් දාගන්න. නැත්නම් ඔබ data වලින් විතරක් login වුණොත් ලොකු වියදමක් යයි අඩුම තරමේ මාසෙට 500ක් 600ක්වත් යනවා
පැකේජ් එකකින් මේ data වලින් log වුණොත් ඒ නිසා පැකේජ් එකක් ඇක්ටිව් කරගත්ත රුපියල් 150 160ක් වගේ යනකොට කරගන්න මේ මාසෙම බැලන්ස් කරගන්න පුළුවන්. පුතේ අර මේ පාර ඔල්වෙල් කරලා ඉන්න දරුවා මට පොඩ්ඩක් අර මගේ 717 දුරකථන අංකයේ මැසේජ් බෝල් එකේ ඇති. ඒකට ඔයා මැසේජ් එකක් දාන්න. අද මේ වෙලාවේ පැහැදිලිව දාන්න නැත්නම් මට හොයාගන්න බැරි වෙයි. ගොඩක් අය විස්තර ඉවර නිසා මේ වෙලාවේ පන්ති ඩිප්ලෝමා එකට සම්බන්ධ වුණා. පුතා ඔල්වෙල් කරලා ඉන්න කෙනා කියලා පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න මට හොයාගන්න පුළුවන්. ඩිප්ලෝමා එකේ වයස් සීමාව අහලා තියෙනවා. 18ට වැඩි අයට කරන්න බැරිද කියලා නෑ පුතේ. ඩිප්ලෝමා එකක් කියන්නේ අවුරුදු 18 සිට ඕනම වයස් සීමාවක් දක්වා හදාරන්න පුළුවන් ඕනම කෙනෙක්ට. සාමාන්‍යයෙන් මම නුගේගොඩ රොටරි එකේ කරද්දී මම ඔයාලා සමහරකට දන්නව ඇති නැතුවත් ඇති. ගොඩාක් ඉන්නේ රැකියා කරන අයගේ වැඩසටහන් තමයි ගොඩාක් මම කරන්නේ රාත්‍රී පන්ති. ඒ පන්ති වල අවුරුදු 50 ගණන් 55 58 ඒ වගේ වයසේ අයත් ඉන්නවා. සමහරව ඉගෙන ගන්න අවශ්‍ය නිසා ඩිප්ලෝමා කරනවා. ඉතින් ඒක තේරුමක් නැහැ. ජීවිතේට ඒකෙන් ගන්න ප්‍රයෝජනයක් නැහැ. ඉගෙන ගන්න දේ පමණයි සහතිකින් ගන්න දෙයක් නැති වෙනවා. නමුත් එහෙම කරන අය ඉන්නවා. ඒ වගේම ගොඩක් ස්පෝකන් එකට සම්බන්ධ වෙන අය ඉන්නවා. රස්සා නැතුව රට යන්න බලාපොරොත්තු. ඒ කියන්නේ තමන්ගේ දුව පුතා රට ඉන්න වෙනස අයලා රට පදිංචි යන්න බලාපොරොත්තු එහෙම අය ඉන්නවා. නමුත් ඩිප්ලෝමා එක ගන්න අයත් ඉන්නවා. මොකද එයාලා කියන්නේ එයාලගේ අධ්‍යාපනික පැත්ත ඉහළට යන්න ඕන කියලා. ඩිප්ලෝමා එක හදාරන අයත් ඉන්නවා. ඒ නිසා වයස් ભેදයක් නැහැ. අවුරුදු 18 සිට ඉහළ. හොඳයි. තව මොනවද අහන්න තියෙන්නේ? ඒ වගේම ඔය මම බෝඩ් එකේ ලියලා තියෙන දුරකථන අංකය මගේ පෞද්ගලික දුරකථන අංකය නෙමෙයි. මේ කාර්යාලීය කටයුතු වෙනුවෙන් භාවිතා කරන දුරකථන අංකයක්. අර මම 717 දීපු නම්බර් එක තමයි මගේ අංකය. හැම වෙලේම විමසීම් කරද්දි මැසේජ් එකක් විදියට එවනවා නම් වඩාත්ම හොඳයි කෝල්ස් ගන්නේ නැතුව. තව මොන හරි ප්‍රශ්න තියෙනවද අපි ඉගෙනීම ආරම්භ කරමු. අහන්න තියෙනවා ඉක්මනින්ම තව විනාඩියකින් අහන්න. මම අවශ්‍ය ටික තාමත් කෙටියෙන් පැහැදිලි කරේ. දීර්ඝ විස්තර කරේ නැහැ. හේතුව ගොඩාක් ඉන්නේ අපි ගැන දන්න අපිව අඳුරන අය මෙතන සම්බන්ධ වෙලා. පරණ ඩිප්ලෝමා වල කරපු අයගේ යාළුවෝ හිතවත් අය මෙතන සම්බන්ධ වෙන්නේ. ඒ නිසා මම ලොකුවට විස්තරයක් කරේ නැහැ. නමුත් අවශ්‍ය කාරණා ටික ඊටමත් කෙටියෙන් මම පැහැදිලි කරා. ඊළඟට තව දෙයක් මතක් කරන්න ඕන. ඔබට හිතනවා ඇති ඔබගේ දැනුම මට්ටම මේකට බලපෑමක් වේවි කියලා. නෑ, දැනුම මට්ටම ගැටලුවක් කරගන්න එපා. ඔබ මොන දැනුම මට්ටමක හිටියත් කමක් නෑ. මම ඊටාත්ම දුර්වල කෙනා වෙනුවෙන් තමයි ඉගෙනීම කරන්නේ. බැරිම කෙනා වෙනුවෙන් කරන්නේ. ඒ නිසා දුර්වලම කෙනාට දැනුම තියෙන කෙනාටත් පොදුවේ වැඩසටහන කරගෙන යන්න පුළුවන් වේවි. ඊටමත් සරල විදියට උගන්වනවා. ඒ වගේම තමයි මම උගන්වද්දී ඔබට ඒක ඉදිරි දේශනවලදී පැහැදිලි වේවි. මටම ආවේනික නැත්නම් මම විසින් හදාගත්ත රටා කිහිපයකට ඔබට උගන්වන්නේ. ඒ නිසා වෙනත් පන්ති වලට වඩා පැහැදිලි ඔබට තේරුම් ගන්න පුළුවන් වේවි. අනිවාර්යෙන් ඔබ වැඩි නෙමෙයි තව දවස් දෙකක් සම්බන්ධ වෙලා බලන්න. ඒ දවස් දෙක තුල ඒ වෙනස ඔබට දකින්න පුළුවන් වේවි. ඔබ විවිධ පන්ති වලට ගිහිල්ලා ඇති, විවිධ කෝසස් ඔබ කරලා ඇති. ඔබ පාසලේ අවුරුදු 12ක් 13ක් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඇති. නමුත් පැහැදිලිව ඔබට මම දවස් 3 අද සිට අද ඇතුළුව තව දවස් දෙකකින් ඔබට මම භාෂාවේ වෙනසක් කරලා පෙන්නනවා. අමාරුයි කියන, නොතේරෙනවා කියන, බැහැ කියන භාෂාවේ පැහැදිලි වෙනසක් මම දවස් 3කින් අද ඇතුළුව තව දවස් දෙකකින් මම වෙනස කරලා පෙන්නන්නම් හැමෝටම තේරෙන විදියට. ඒ නිසා ඔබ කවර දැනුම මට්ටමක හිටියත් ඔබ ඒක බාධාවක් කරගන්න එපා. ඔබගේ දුර්වලතාවයේ බාධාවක් කරගන්න එපා. ඒ හැමෝටම ගැළපෙන විදියට ඉතාමත් සරල ක්‍රමවේද වලින් තමයි ඉගෙනීම කරන්නේ. දැන් අද දවසේ ඉගෙනීමෙනුත් ඔබට යම්කිසි අවබෝධයක් ගන්න හැකියාව ලැබෙයි. ඒ නිසා ඔබගේ දැනුම මට්ටම ඔබ බාධාවක් කරගන්න එපා. ඔබට ගැටලුවක් නැතුව පාඨමාලාව හදාරන්න පුළුවන්. ඔව් අම්පාරෙන් කෙනෙක් අහලා තියෙනවා ඔය ස්පෝකන් පන්ති මෙහෙම නැහැ ජොබ් කරන ගමන් අමාරුයි
ස්පෝකන් එකටත් වෙනම එකකුත් නැද්ද කියලා පුතේ ස්පෝකන් එකට වෙනම ක්ලාසස් තියෙනවා ස්පෙෂල් ප්‍රෝග්‍රෑම් එකක් හඩ ඩෙවලොප් කියන ටොපික් එක යටතේ අපි සිකුරාදා උදේ පාන්දර යනවා උදේ 5ට ගිය සතියේ පටන් ගත්තේ ඒවට මට සම්බන්ධ කරගන්න පුළුවන් පොඩ්ඩක් ස්පෝකන් වලට විතරක් ඕනයි ඉන්නවනම් ඔය 950 නම්බර් එක නෙමෙයි අර මන් දුන්න ඩයලොග් නම්බර් එකට මට මෙසේජ් එකක් දාන්න ඒකටත් පුතේ පැහැදිලිව මට එවන්න ඕන මේ පන්තියට මේ වෙලාවේ සම්බන්ධ වුණා ඩිප්ලෝමා එකට අමතරව මට ස්පෝකන් එකකට සම්බන්ධ වෙන්න ඕන කියලා එවන්න මම ඒවට අදාළ ඩීටේල්ස් ටික එවන්නම් පොදුවේ මම දැන් ඒ ගැන කතා කරන්නේ නැහැ අනිත් අයට අවශ්‍ය නැති නිසා මට පෞද්ගලික WhatsApp message එකක් දාන්න ඒ වගේම මේ අම්පාර ප්‍රදේශයේ අම්පාර නිසා පොඩ්ඩක් කියන්න ඕන අම්පාර ප්‍රදේශයේ පන්ති නැහැ කිව්වට ගුරුවරු ඉන්නවා කිහිප දෙනෙක් මේ විශේෂයෙන්ම මම මේ ඩිප්ලෝමා සහතික සහ ඒ වගේම සර්ටිෆිකට් අපි ලංකාව පුරා විවිධ ආයතන වලට ලබා දීමක් කරනවා විවිධ එක්සෑම් පවත්වලා ලියාපදිංචි ගුරුවරුන් සඳහා. ඉතින් අපි මේ අම්පාර පැත්තේ මයංගනය සහ අම්පාර ටිකක් මයංගනය අම්පාර කියන්නේ ටිකක් දුර නගර දෙකක් නමුත් ඒක දුර වුණාට එකම ප්‍රදේශයක්නේ මයංගනය අම්පාර මේ පළාත්වල ගුරුවරු දෙන්නෙක් ඉන්නවා. ඒ ගුරුවරු දෙන්නටම අපි සහතික ලබා දෙනවා අපේ ආයතන හරහා. පසුගිය අවුරුද්දවල ලබා දුන්නේ. ඒ වගේම මේ අවුරුද්දෙත් එයාලා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා සහතික පත්‍ර ලබා ගන්න. හොඳයි. එහෙමනම් වෙනත් ගැටළු ප්‍රශ්න කවුරුත් එවලා නැහැ. මම මෙතනින් ඉගෙනීම පටන් ගන්නවා. අලුතෙන් ලොගින් ආපු කීප දෙනෙක් ඉන්නවා. ඔයාලට පුළුවන් ඉංග්‍රීසි ඩිප්ලෝමා එකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මම මේ රෙකෝඩ් එක නැවත ගෲප් වලට ලබා දෙන්නම්. ඔයාලට පුළුවන් පරක් වෙල සම්බන්ධ වෙච්ච රෙකෝඩ් එකේ මුල් අවස්ථා ටික බලන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන් නැවත ඉරිදා උදෑසන දේශනෙත් එක්ක සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඔබ ඩිප්ලෝමා හදාරන්න බලාපොරොත්තු වෙනවා නම් 0යි දැනුත් කෙනෙක් සම්බන්ධ වුණා 071 950 68 85 කියන නම්බර් එකට ඉංග්‍රීසි ඩිප්ලෝමා කියලා ටයිප් කරලා මැසේජ් එකක් එවන්න අපේ ඩිප්ලෝමා කාර්යක්‍රමයට ඇතුළත් කර ගැනීම කරන්න. හොඳයි එහෙමනම් අද අපේ පළවෙනි පාඩමෙන් දේශනය ආරම්භ කරමු. ඒ වගේම සම්බන්ධ වෙන්න උත්සාහ කරන නියමිත වෙලාවටම දේශනෙත් එක්ක එකතු වෙන්න ඔබ උත්සාහයක් ගන්න. ඒ වගේම අද රාත්‍රියේම තව දෙතුන් දෙනෙක් මට දැනුවත් කරා අධික වර්ෂාව නිසා සම්බන්ධ වෙන අපහසුයි කියලා. ඌ මේ දවස්වල එවැනි ප්‍රශ්නකුත් තේනවා. නමුත් අද මේ පරක් වෙන සම්බන්ධ වෙච්ච අය පුළුවන් නම් ඉරිද උදේට හරි සම්බන්ධ වෙලා මුල් කොටස් ටික ආවරණය කරගන්න. එහෙම නැත්නම් රෙකෝඩ් එක හරහා ඔබට ඒක කරගන්නත් පුළුවන්. හොඳයි එහෙනම් අපි අද ඉගෙනීම ආරම්භ කරමු. මේ උගන්වන පාඩම නැවත මම කිසිම මොහොතක මේ පාඨමාලාව තුළ නැවත කරන්නේ නැහැ. අද කරන පාඩම අද පමණයි. අද සම්බන්ධ වෙන්න බැරි වෙච්ච අයට රෙකෝඩ් එක ලැබෙනවා. ඒ රෙකෝඩ් එක බලලා මේක ඉගෙන ගන්න පුළුවන්. නමුත් රෙකෝඩ් එකේ අවශ්‍යම දේවල් අපි කට් කරලා අවශ්‍යම දේ පමණයි ගන්න. සීලමු දේ රෙකෝඩ් එකට ඇතුළත් වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම වැඩසටහනත් එක්ක ඔබ බලාපොරොත්තු වෙන දවස් තුළ අදාදා නම් බදාදා ඉරිදා නම් ඉරිදා එදින අනිවාර්යයෙන්ම සම්බන්ධ වන්න. එහෙමනම් අද අපි මුලින්ම බලමු මේ භාෂාව ලියන්න හෝ භාෂාව කතා කරන්න අවශ්‍ය මූලික පදනම. දැන් මොන දේ කරන්න අපිට යම් කිසි සැලැස්මක් අවශ්‍යනේ. අපි ගයක් හදනවා නම් ගයක් හදන්න අපිට සැලැස්මක් නැත්නම් අපි කියනවා ප්ලෑන් එකක් අපිට අවශ්‍ය වෙනවා. අන්න ඒ වගේ අපි බලමු වාක්‍යයක් හදාගන්න, වාක්‍යයක් කතා කරන්න, අදහසක් ප්‍රකාශ කරන්න, අදහසක් ලියන්න අවශ්‍ය මූලික පදනම අපි අද ඉගෙන ගමු. ඒ පදනම සැදීම තමයි මම අද දවස් තුළ බලාපොරොත්තු වෙන්නේ. ඔබට යමක් ලියන්න අවශ්‍ය නම්, ඔබට යමක් කතා කරන්න අවශ්‍ය නම් අනිවාර්යෙන්ම අපි දැනගත යුතු කාරණා තුනක් තියෙනවා. වාක්‍යයක් ලිවීමට හෝ වාක්‍යයක් කතා කිරීමට. දැන් අපි මේ ලැන්ග්වේජ් එකක් කතා කරද්දී මම මේක අනිවාර්යයෙන්ම ස්පෝකන් එකත් එක්කමයි යන්නේ. මොකද අනිවාර්යෙන් ඉංග්‍රීසි කතනයේ වැදගත්. ඒ වැදගත්කම මොකක්ද කියලා මම පැහැදිලි කරන්නේ නැහැ. ඔබ පෞද්ගලිකව දන්නව ඇති ඉංග්‍රීසි කතනේ කොච්චරනම් වැදගත්ද කියලා. ඒ නිසා ග්‍රැමර් ටිකත් එක්ක ඉංග්‍රීසි කතනයත් මම කරනවා. ප්‍රැක්ටිකල් එකට වෙනම ක්‍රියාකාරකම් මම වෙනම දවස් දාලා වෙනම කරනවා. නමුත් මම කිව්වා 100ක් කරන්න බැරි වෙයි. නමුත් උපරිම ප්‍රමාණයක් ප්‍රැක්ටිකල් එකක් මේ ග්‍රැමර් ටිකත් එක්ක මේ සිලබස් එකත් එක්කම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ස්පෝකන් එක විතරක්ම යන වෙනම ක්ලාසස් තියෙනවා. නමුත් මේක අපි මූලික වෙන්නේ ඩිප්ලෝමා එක. ඒ ඩිප්ලෝමා එක තුල තමයි මම මේ ස්පෝකන් එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මොන දෙයක් කරන්නත් මොන අදහසක් ප්‍රකාශ කරන්නත්
මොන අදහසක් ලියන්න දැනගන්න ඕන කාරණා තුනක් තියෙනවා. එකක් තමයි subject කියන අවස්ථාව. subject. දැන් ඔබ හිතන්න එපා හැමදාම ඉගෙන ගන්න දේ හැම පන්තිෙම ඉගෙන ගන්න දේ කියලා. නමුත් පැහැදිලි වෙනසක් තියෙවි. අවශ්‍ය දේ පමණයි මම කියා දෙන්නේ. අනවශ්‍ය දේවල් අනවශ්‍ය වලට ආරන්නේ. සාමාන්‍යයෙන් දැන් ඔබ අද දවස්වල ඕනතරම් ඔන්ලයින් දේශන තියෙනවා. ඕනතරම් ඉංග්‍රීසි පන්ති තියෙනවානේ. සින්දු දායි, ඩ්‍රාමා පෙන්නයි විවිධ දේවල්. නමුත් අපි අවශ්‍ය දේ කරන්නේ කාලනාස්ති කිරීමක් නෑ. අනවශ්‍ය වැල් වලට ආරන්නේ. ඔබට අවශ්‍ය දේ අවශ්‍ය විදියට කෙටියෙන් සරලව ලබා දීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. වාක්‍යයක් හදන්න නම් වාක්‍යයක් කතා කරන්න නම් මම කිව්වා කාරණා තුනක් දැනගත යුතුයි. ඒ තුනේ පළවෙනි කෙනා තමයි subject කියලා කියන්නේ. මේක අපි සිංහලෙන් අදහස් කරනවා කර්තෘ කියලා. කර්තෘ කියලා අදහස් කරනවා සිංහලෙන්. අපි මෙයා ගැන දැනගන්න ඕන. මේක අමාරු නෑ. ඔබ විවිධ නිර්වචන යටතේ මේක ඉගෙනගෙන ඇති මේ කර්තෘ කියන කෙනා subject කියන අවස්ථාව විවිධ නිර්වචන යටතේ ඉගෙනගෙන ඇති. ඒ බයිලා දැන් අවශ්‍ය නෑ. අපිට අවශ්‍ය මේක භාවිතා කරලා වාක්‍යයක් ලියා ගන්න. මේක භාවිතා කරලා අදහසක් ප්‍රකාශ කරගන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මයික් එකක් ඔන් වෙලා තියෙනවා නේද? හරි. ඕකෙන් සම්බන්ධ මයික් එකක් ඔන් වෙලා කාගේ හරි. මයික් එක සයිලන්ස් කරගමු. හොඳයි. දැන් අපි කතා කරන්න ලියන්න අවශ්‍ය කෙනාගේ කර්තෘ. දැන් කර්තෘ කියලා කියන්නේ ඊටමත් සරලව මම කියන්නම්. මෙන්න මේ විදිහට මතක තියාගන්න. කර්තෘ වෙන්නේ දැන් මම මාව හඳුන්වන්නේ මම කියලා. මගේ ඉස්සරහා ඉන්න කෙනා මම හඳුන්වනවා ඔයා කියලා. පිරිමි කෙනෙක් හිටියොත් මම එයාව හඳුන්වනවා ඔහු කියලා. ගැහැණු කෙනෙක් නම් එයාව හඳුන්වනවා ඇය කියලා. කණ්ඩායමක් ඉන්නවා නම් මම හඳුන්වනවා අපි කියලා එහෙම නැත්නම් ඒගොල්ලෝ කියලා. බල්ලෙක් පූසෙක් සතෙක් නම් මම හඳුන්වනවා ඌ කියලා. මෙන්න කර්තෘ පද. මොනවද? මම මගේ ඉස්සරහින් ඉන්න කෙනා ඔයා පිරිමි ළමයෙක් නම් පිරිමි කෙනෙක් නම් ඔහු ගැහැණු කෙනෙක් නම් ඇය එම් කණ්ඩායමක් නම් අපි එහෙම නැත්නම් ඒගොල්ලෝ බල්ලෙක් පූසෙක් වගේ සතෙක් නම් ඌ. මේ ටික තමයි සබ්ජෙක්ට් වෙන්නේ. කොහොමද අපි මේක ඉංග්‍රීසි වලින් කියන්නේ? මම කියලා කියන්නේ I කියන අවස්ථාව මගේ ඉස්සරහින් ඉන්න කෙනා ඔබ යෝ කියන අවස්ථාව කණ්ඩායමක් නම් අපි කියන අවස්ථාව එහෙම නැත්නම් ඒගොල්ලෝ කියන අවස්ථාව ඒ වගේම පිරිමි කෙනෙක් නම් ඔහු ගැහැණු කෙනෙක් නම් ඇය බල්ලෙක් පූසෙක් සතෙක් නම් it මෙච්චරයි කර්තෘ වෙන්නේ. මම මේ නිකන් සිම්පල් කියලා හිතන්න එපා. මොකද අපිට මොන දෙයක වුණත් අපි සරල තැන ඉඳන් අවශ්‍ය තැන ඉඳන් යන්න ඕන. ඊටමත් සරල අවස්ථාවේ සිට සංකීර්ණ ගැඹුරු අවස්ථාව දක්වා උගන්වනවා. ඒකේ ආරම්භය තමයි අද මේ විදිහට අපි සනිටුහන් කරන්නේ. හොඳයි. එහෙනම් මම කියන්නේ I කියන අවස්ථාව මගේ ඉස්සරහා ඉන්න කෙනා ඔබ ඔයා කියලා කියන්නේ you කියන අවස්ථාව සමූහයක් කණ්ඩායමක් ඉන්නවනම් අපි කියන අවස්ථාවෙන් නැත්නම් ඒගොල්ලෝ කියන අවස්ථාව පිරිමි කෙනෙක් නම් අපි යාව ඔහු කියලා හඳුන්වනවා he කියලා ගැහැණු කෙනෙක් නම් ඇය කියලා හඳුන්වනවා she කියලා බල්ලෙක් පොසෙක් සතෙක් නම් අපි එයාට ඌ කියලා හඳුන්වනවා it කියලා. එහෙනම් මේ ටික තමයි සබ්ජෙක්ට් වෙන්නේ. මේවට දැන් නිර්වචන අවශ්‍ය නැහැ. මේ ටික පොඩ්ඩක් මයික් එකක් ඔන් නේද දාන්න. නිර්වචන අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ටික බලාගත්තා නම් ඇති. මේකේ අදහස තේරුම් ගත්තා නම් ඇති. නැත්නම් මේ සබ්ජෙක්ට් කියන්නේ කවුද කියලා වැල්වට අරන් අනම්මනම් අවශ්‍ය නැහැ. අවශ්‍ය දේ ඉගෙන ගන්න. මොකද කාලය කියන එක බොහොම අරපරිමස්මෙන් අපි කටයුතු කරන්න ඕන. අපිට අධික අපි කාර්ය බහුල රස්සාවත් එක්ක වෙනත් කටයුතු එක්ක ගෙවල් වල කටයුතු එක්ක දැන් මේ වැඩසටහනේ දරුවෝ ඉන්න අම්මලා ඇති දරුවෝ ඉන්න තාත්තලා ඇති. ඉතින් අපිට ලොකු කාලයක් නැහැ. ඒක අවශ්‍ය දේ අවශ්‍ය විදිහට තේරුම් ගන්න. මේ අනවශ්‍ය නෝට් පාඩම් කරන්න නැහැ. උගන්වන දේ පන්ති තුලම ඔබට මතක තියාගන්න පුළුවන් වෙයි. අමතර කාලයක් අවශ්‍ය නැති වෙයි පාඩම් කරන්න. ඉතාමත් සරලව මම කියා දෙනවා. ඔබට අවශ්‍ය වෙන්නේ උගන්වන වේලාව තුල බොහෝම කල්පනාවෙන් මේ පිළිබඳ අවධානය ලබා දීම පමණයි. මීට අමතරව කෙනෙක්ගේ නමක් පුද්ගල නාමයක් සබ්ජෙක්ට් එකක් වෙන්න පුළුවන්. දැන් හිතන්නකෝ මම හඳුනනවා කමල් කියලා, සම්පත් කියලා, කුමාර කියලා, නිමාලි කියලා, නයනා කියලා, අම්මා කියලා, තාත්තා කියලා. එතකොට කලමනාකරු කියලා මේ විවිධ නම් වලින් මම කෙනෙක්ව හඳුන්වනවානේ. එහෙනම් අන්න ඒකත් සබ්ජෙක්ට් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා මම ඒක වරහන් ඇතුලේ දාන්නම් name කියලා. name කිව්වේ මොනවද? කමල්, සම්පත්, කුමාර, නිමාලි, manager, brother, sister,
mother father අන්න ඒව තමයි මම මේ name එකක් කියලා අදහස් කරේ. එහෙමනම් මම කිව්වා වාක්‍යයක් ලියන්න හෝ වාක්‍යයක් කතා කරන්න කාරණා තුනක් දැනගත යුතුයි. ඒ යටතේ පළවෙනි කාරණාව තමයි subject එවත් සිංහලෙන් අදහස් කරන කර්තෘ කියන අවස්ථාව. දැන් මේ subject නැත්නම් කර්තෘගේ වාක්‍ය හදද්දී අපි මෙන්න මේ කර්තෘ සෙට් එක දැනගන්න ඕන. මෙතනින් එහා කර්තෘ වල කවුරුත් මේ ලෝකේ නැහැ. මේ ඉංග්‍රීසි භාෂාවේ කොහෙවත් මෙතනින් එහා subject නැහැ. මේ ටික පමණයි subject වෙන්නේ. මොනවද? මම, මගේ ඉස්සරහා ඉන්න කෙනා, ඔබ, ඔයා. එහෙම නැත්නම් අපි කණ්ඩායමක් හිටියොත් අපි, එහෙම නැත්නම් ඒගොල්ලෝ, පිරිමි කෙනෙක් නම් ඔහු, ගැහැණු කෙනෙක් නම් ඇය, බල්ලෙක් පූසෙක් වගේ නම් ඌ කියන අවස්ථාව. ඊට අමතරව name එකක්, කෙනෙක්ගේ නම subject එකක් වෙන්න පුළුවන්. දැන් මම මේ කර්තෘ කියන සෙට් එක දැන් මම මේ ලියුමනේ කොටස් දෙකක්. මේක මම වෙන් කර ගන්නවා කාණ්ඩ දෙකකට. ඒ තමයි ඒක වචන සහ බහුවචන කියන අවස්ථාව. ඒක වචන සහ බහුවචන කියන අවස්ථාව. මොකද මේක අපි ඉංග්‍රීසි කතනයේදී ග්‍රැමර් වලදී ඉංග්‍රීසි ලිවීමේදී අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙනවා. මොකද ග්‍රැමර් වෙනස් වෙනවා මේ සිංගියුලර් ෆ්ලෝරල් කියන ભેදයේ මත ඒක වචන බහුවචන කතාව මත ග්‍රැමර් වෙනස් වෙනවා. ලිවීමේදී බලපෑම් වෙනවා, කතා කිරීමේදී බලපෑම් වෙනවා. ඒ නිසා අපි මේක ඒක වචන සහ බහුවචන පිළිබඳව අවබෝධය තිබිය යුතුයි. දැන් මෙතන ඔහු කියලා කිව්වොත් අපිට දැනනවා එක්කෙනෙක්. ඇය කියලා කිව්වොත් අපිට දැනනවා එක්කෙනෙක්. ඌ කියලා කිව්වොත් අපිට දැනනවා එක්කෙනෙක්. නමක කසුන් එක්කෙනෙක්. අම්මා එක්කෙනෙක්. තාත්තා එක්කෙනෙක්. සහෝදරයා එක්කෙනෙක්. එහෙනම් මේවා ඒක වචනයි. හැබැයි බලන්න ඒගොල්ලෝ කියලා කිව්වොත් එයාලා, ඒගොල්ලෝ ගොඩක් සමූහයක්. එහෙනම් ඒගොල්ලෝ ගොඩක් නම් අපි කියනවා බහුවචනයි. අපි කියලා කිව්වොත් මෙතන කණ්ඩායමක්. එහෙනම් ඒකත් බහුවචනයි. මෙන්න විශේෂ දෙන්නෙක් ඉන්නවා. විශේෂ දෙන්නෙක්. you කියන්නේ කවුද? මගේ ඇස් ඉස්සරහා ඉන්න කෙනානේ. ඔයා කියන අදහසනේ, ඔබ කියන අදහසනේ. දැන් ඔබ කිව්වොත් එක්කෙනෙක්ද ගොඩක්ද? ඔයා කියලා කිව්වොත් එක්කෙනෙක්ද ගොඩක්ද? ඔයා කිව්වොත් එක්කෙනෙක් නේද? දැන් මගේ ඉස්සරහා ඉන්න කෙනා ඔයා. එතකොට එයා එක්කෙනෙක්, තනි කෙනෙක්. මම කියන්නේ එක්කෙනෙක්ද ගොඩක්ද? එක්කෙනෙක්. මම කියන්නේ එක්කෙනෙක්. ඔයා කියන්නේ එක්කෙනෙක්. හැබැයි ඔබ මතක තියාගන්න මේක විශේෂ භාවිතයක්. මම කියන්නේ එක්කෙනෙක්. හරි. ඔයා කියන්නේ එක්කෙනෙක්. හරි. හැබැයි ඉංග්‍රීසි භාෂාවේදී මම සහ ඔබ, I සහ you කියන්නේ බහුවචන අවස්ථා. දැන් අපි සිංහලෙන් කතා කරද්දී මං කියන්නේ එක්කෙනෙක්. මගේ ඉස්සරහා ඉන්න කෙනා ඔයා කියන්නේ එක්කෙනෙක්. හැබැයි ඔබ මතක තියාගන්න ඉංග්‍රීසි භාෂාවේදී මම කිව්වොත් බහුවචනයි. ඔයා කිව්වොත් බහුවචනයි. ඒක විශේෂ භාවිතයක්. ඉංග්‍රීසි භාෂාවේදී මම කිව්වොත් බහුවචනයි I කියන එක, ඔයා කිව්වොත් you කියන එක බහුවචනයි. සිංහල වලදී එක වෙනස්. නමුත් ඉංග්‍රීසි වලදී බහුවචනයි. ඒ අනුව අපි මේ මම සහ ඔබ, I සහ you කියන අවස්ථාව බහුවචන අවස්ථාව කියලා තමයි හඳුනාගන්නේ. එහෙමනම් පුංචි සටහනක් සමහරකට දැන් නෝට් පොත් නැතුව නිකන් කොළ කෑල්ලක හරි පොඩි සටහනක් ගන්න. subject අත්රු මේක කොටස් දෙකකට බෙදන්න. මම මෙතන ඉස්සරහින් ලිව්වට අපිට පුළුවන් මේක පහලට ගන්න. ඒක පහලට ගත්තා නම් හොඳයි. මොකද මම සිංහල අදහස ඉස්සරහින් දෙනවා. පහලට ගත්තා නම් හොඳයි. කොහොමද ගමන්නේ? සිංහල අදහස ඉස්සරහින් යන ඉඩ තියලා ලියා ගන්න. මේක සිංහල අදහස නම් මොනවද? මේක දෙන්න අවශ්‍යත් නැති වෙයි. නමුත් එක්කෙනෙක් හරියදී නොදන්න කෙනෙක්. ඒ නිසා එයා වෙනුවෙන් මම සිංහල අදහස දෙන්නම් අවශ්‍යයි. සටහන් කරගන්න. දැන් මම මේ දෙන හැම නෝට් එකක්ම ලියන එක අනිවාර්ය නෑ. ඔබට වැදගත් දේ ඔබ සටහන් කර ගැනීම ප්‍රමාණ වාක්‍යයි සබ්ජෙක්ට් පාත්‍රෝ කියලා දාලා මම දෙන සටහන ලියා ගන්න. මුලින්ම මේ ටික ලියා ගන්න මම පැහැදිලි කිරීමක් එකතු කරන්නම්. මේ ටික මුලින්ම සටහන් කරගන්න. ඒ අතරතුර ප්‍රශ්න ගැටළු විමසීම් තියෙනවා මැසේජ් කරලා එවන්න. සබ්ජෙක්ට් පාත්‍රෝ
හොඳයි සිංහල අදහස ලියමු. I එක ඉස්සරහෙන් ලියන්න මම කියන අදහස. මම කියන අදහස I එක ඉස්සරහෙන්. you ඉස්සරහෙන් ලියන්න ඔබ කියන අදහස නැත්නම් ඔයා කියන අදහස. you එක ඉස්සරහෙන් ඔබ නැත්නම් ඔයා කියන අදහස. V එක ඉස්සරහෙන් ලියන්න අපි කියන අදහස. අපි. D එක ඉස්සරහෙන් ලියන්න ඒගොල්ලෝ කියන අදහස. එයාලා කිව්වත් ඔකම තමයි. ඒගොල්ලෝ ඔවුන් කිව්වත් හරි. ඔවුන් නැත්නම් ඒගොල්ලෝ කියන අදහස ලියන්න D එක ඉස්සරහෙන්. he එක ඉස්සරහෙන් ලියන්න ඔහු කියන අදහස. ඔහු. she එක ඉස්සරහෙන් ඇය කියන අදහස ලියන්න. ඇය. it එක ඉස්සරහෙන් ඌ කියන අදහස ලියන්න. ඌ. name එක ඉස්සරහෙන් ඉතින් නමක් එන්නේ ඒ නිසා ඒකම ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඔබට පුළුවන් පොදුවේ සංගල වරහන් වගේ අර දීර්ඝ වරහන් දාලා අර I you we they කියන ටික මාක් කරන්න බහු වචන කියලා. දැන් සිංහල අදහසක් තියෙනවනේ. ඒකත් එක්ක මෙහෙම මාක් කරගන්න මේ විදිහට. මේ ටික බහු වචන, මේ ටික ඒක වචන. අපි දන්න සිංහලෙන් ඉගෙන ගමු. මම දැන් මේ මුල් දවස් ටිකේ අපි මුල් අවස්ථාවේ නැත්නම් මේ තේරුම් ගන්න මුල් දවස් ටිකේ සිංහලෙන් හොඳට පැහැදිලි කරලා අවශ්‍ය සටහන් සිංහලෙන් දීලා උගන්වනවා. නමුත් උදාහරණ ලියන්න වෙන ඉංග්‍රීසි වලින් ඒක අපිට සිංහලෙන් ලියන්න බෑ. සටහන් පැහැදිලි කිරීම අවශ්‍යව මම සිංහලෙන් දෙනවා. ඔබට මේක හොඳට පුරුණාට පස්සේ මම මේක ඉංග්‍රීසි මීඩියම් වලින්ම කරගෙන යනවා. නමුත් දැන් මම මේ වෙලාවේ ඉංග්‍රීසි මීඩියම් වලින් යන්නේ. එහෙනම් ඒක අසාර්ථකයි. මොකද අවශ්‍යතාවය තියෙන අය භාෂාවේ ගැටලු තියෙන අය තමයි මේකත් එක්ක එකතු වෙන්නේ. ඒ නිසා ඔබට ගැටලුවක් නොවි ඉගෙන ගන්න පුළුවන් විදිහට මම සිංහලෙන් පැහැදිලි කිරීම කරනවා මේ මුල් දින කිහිපය තුල. ඒ වගේම වෙලාව මම හිතනවා මේ වෙලාව තුල සම්බන්ධ වෙන්න පුළුවන් හැමෝම මේ වෙලාවත් එක්ක සම්බන්ධ වෙන්න. මොකද ඉරිදා කණ්ඩායම ටිකක් ප්‍රමාණය වැඩි වේවි. නමුත් මේ රාත්‍රී කණ්ඩායම නිසා තරමක් ප්‍රමාණය අඩු වේවි. ඒ නිසා පුළුවන් හැමදෙනාම බදාදා කණ්ඩායමත් එක්ක එකතු වෙන්න. ඒකේ අනිත් වටිනාකම තමයි බදාදා යන්නේ 11 වෙනි කණ්ඩායම ඉරිදා 12. එතකොට ඉරිදා කණ්ඩායම තියෙන්නේ අපිට වඩා දේශනයක් පරක්කු වෙනවා. දැන් අද මේ කරන එක මම කරන්නේ ඊළඟට ආයි ලබන ඉරිදා උදේ 6ට. ඊට පස්සේ අපි ලබන බදාදා කරන එක නැවත කරනවා ඊළඟ ඉරිදා උදේ 6ට. ඒ නිසා යම් හේතුවක් නිසා ඔබට බැරි වුණොත් බදාදා දේශනයට සම්බන්ධ වෙන්න ඔබට පුළුවන් ඉරිදා උදේකට එන්න. හැබැයි ඉරිදායට එහෙම කරන්න බෑ. මොකද ඉරිදායට බදාදාකට එන්න බෑ. බදාදාක කියන්නේ ඉරිදයකට කලින් ඉස්සරහන් යන පන්තිය. හැබැයි කල්යතුවේ සැලසුම් කරොත් ඉරිදා මොනවා හරි නිවාඩුවක් අවශ්‍ය නම් ඉරිදා කෙනෙක්ට බදාදාකට එන්න පුළුවන්. හැබැයි බදාදා පහ වුණාට පස්සේ ඉරිදා කෙනෙක්ට නිවාඩුවක් වැටුණොත් බදාදා සම්බන්ධ වුණාට වැඩක් නැහැ. ඒ පාඩම කෙරිලා ඉවරයි. නමුත් ඔබට තියෙන වාසිය හදිස්සියේ විදුලි ගහලා හරි වැහැලා හරි වෙන හේතුවක් නිසා හරි බදාදා දෙන්න බැරිනොත් ඉරිදාකට ජොයින් වෙන්න පුළුවන්. රෙකෝඩ්ස් හැමදාම දෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් ඒක පුරුද්දකට යනවා. ඊට පස්සේ දේශන වලට එන්නේ නැත්නම් රෙකෝඩ් එකකින් කරගන්න බලනවා. ඒ නිසා විශේෂ දිනවලද අමතර දේශන දාපු දිනවලට මොන හරි අධික වර්ෂාවක් අකුණු ගැසීමක් තියෙන අයහපත් කාලගුණයක් තියෙන දවසක ඒ වගේ විශේෂ අවස්ථාවලදී පමණයි රෙකෝඩ්ස් ලබා දීමක් කරන්නේ. නැත්නම් පොදුවේ හැමදාම රෙකෝඩ් එකක් අපි ලබා දෙන්නේ නැහැ. එහෙම වුණොත් කීප දෙනෙක් හෝ ඉන්නවා රෙකෝඩ් එකෙන් පමණක් කරගන්න උත්සාහ කරන අය අන්නේ හේතුව නිසා. ඔතන I you we they කියන සෙට් එක බහුවචන කියලා දාන්න. he she it name කියන එක ඒක වචන කියලා දාන්න. යටින් තරු ලකුණක් දාලා ස්ථා මාක් එකක් දාලා මෙහෙම අදහසක් ලියන්න. තරු ලකුණක් දාලා ස්ථා මාක් එකක් දාලා මෙහෙම අදහසක් ලියන්න. I සහ you යන කර්තෘ පද I එක තියෙන බොට් එකේ කැපිටල් I you කියන්නේ y o u I සහ you යන කර්තෘ පද I සහ you යන කර්තෘ පද ඉංග්‍රීසි භාෂාවේදී බහුවචන කර්තෘන් ලෙස සලකයි. I සහ you යන කර්තෘ පද ඉංග්‍රීසි භාෂාවේදී බහුවචන කර්තෘන් ලෙස සලකයි.
ඒ කියන්නේ සිංහල භාෂාවේ මෙයාලා ඒක වචනයි. හැබැයි ඉංග්‍රීසි භාෂාවේ මෙයාලා බහු වචනයි. I සහ you යන කතරු පද ඉංග්‍රීසි භාෂාවේදී බහු වචන කතරුන් ලෙස සලකයි. වීදේ ගැටලුවක් නැහැ. වීදේ දැක්කම කොහොමත්ම අපි ඒගොල්ලෝ කිව්වහම ඔබට පැහැදිලි මේවා බහු වචන කියලා. මේ ගැටලුව එන්නේ I සහ you එක මම ඔබ කියන අවස්ථාව. දැන් ඒක මම නෝට් එකට දුන්නා. මම කියන එකත් බහු වචනයි. ඔබ කියන එකත් බහු වචනයි කියලා. ඒක විශේෂ භාවිතයක්. විශේෂ යූසේජ් එකක්. හැබැයි ඔහු කිව්වොත් ඒක වචනයි, ඇය කිව්වොත් ඒක වචනයි, ඌ කිව්වොත් ඒක වචනයි. ඒ වගේම කෙනෙක්ගේ නමක් සඳහන් වුණොත් ඒක වචනයි. subject කර්තෘ ගැන ඉගෙන ගත්තේ කර්තෘ වල subject කියන කොටසේ මෙතනින් එහා කිසිදු දෙයක් ඔබට කිසිම තැනකදී මේ භාෂාව ඉගෙන ගන්න නැහැ. ඔය ටික ප්‍රමාණවත් subject එක පිළිබඳව ඔබට අවබෝධ කරගන්න. මේක මහ දෙයක් නෙමෙයි. නොදන්නව කෙනෙක් හිටියොත් දැන් මේක ඔබ දන්නවා. දන්න අය හොඳට තමන්ගේ දැනුම කළමනාකරණය කරගන්න විතරයි මෙතන අවශ්‍ය. නොදන්නව කෙනෙක් හිටියොත් පමණක් ඔන්න ඔය වචන ටික සිංහල අදහස් එක්ක බලා ගන්න. මොකද අපි කතා කරද්දී ඔක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මම වැඩට යනවා. ඒගොල්ලෝ මට උදව් කරනවා. අය දෙන්නේ නැහැ. මේ වගේ සාමාන්‍ය කතනයේදී මේක වැදගත් වෙනවා. ඒ වගේම ඉංග්‍රීසි කතා කිරීම පිළිබඳවත් මම යම් අදහසක් ඔබට ගේන්න ඕන. ඉංග්‍රීසි කතා කරනවා කියන එක අපි මේ පාඨමාලාව තුළ කරන්නේ ප්‍රායෝගික කතනය. කිසිම වෙලාවක ටියුට් එකක්, ඩයලොග් එකක් කටපාඩම් කරලා කරන කතනයක් නෙමෙයි. ප්‍රායෝගික වශයෙන් කතනයේ අවස්ථාවට ගැලපෙන දැන් අපි මේ වෙලාවේ මේ පන්තියේ මොනවා හරි දෙයක් කතා කරන්න වෙන්නේ. ටවුන් එකට ගියාම මොනවා හරි දෙයක් කතා කරන්න වෙන්නේ. කෙනෙක්ව හම්බෙන් හම්බුනහම මොනවා හරි දෙයක් කතා කරන්න වෙන්නේ. ඒ කතා කරන වෙලෙදී අපිට කලින් තීරණය කරන්න බෑනේ. ක්ෂණික ඒ මොහොතේ සිද්ධ වෙන්නේ. ඒ අනුව අපි හදන්නේ යන්නේ ප්‍රැක්ටිකලි ප්‍රායෝගික කතනයේ අවස්ථාවට උචිත විදියට කතා කරන්න පුළුවන් දැනුම හදන්නේ. කිසිම වෙලාවක කටපාඩම් කරන තේරිය අපි මෙතන කරන්නේ නැහැ. ඒක ග්‍රැමර් වලට කරන්නේත් නැහැ. ඒක ස්පෝකන් වලට කරන්නේත් නැහැ. ප්‍රායෝගික වශයෙන් ඔබගේ කතන හැකියාව සහ ලිවීමේ හැකියාව ග්‍රැමටිකලි අපි නිර්මාණය කරනවා. මේ ග්‍රැමර් වල කතා කරද්දී වෙනස් වෙන තැන් තියෙනවා. හැමතැනම ග්‍රැමර් වලින් කතා කරන්නේ නැහැ. ඒ ග්‍රැමර් එකක් කතා කරන එක තව එකක්. එහෙම වෙන අවස්ථා තියෙනවා. ඒ හැමදේම වෙන වෙනම ඔබට මම ටීච් කරනවා ස්ටෙප් බයි ස්ටෙප්. අනිවාර්යෙන්ම ඔබට ඉංග්‍රීසි කතනය පැහැදිලිව මේ වැඩසටහනේ හදා ගන්න පුළුවන්. ඩිප්ලෝමා එකට අදාළ සිලබස් එක ඔබට අනිවාර්යයෙන්ම ආවරණය කරගන්න පුළුවන්. ලිවීම ඔබට හදා ගන්න පුළුවන්. ඒ අනුව ඔබට සාර්ථක ගමනක් යන්න පුළුවන් වෙන්නේ මේ වැඩසටහනත් සමග ඔබ සම්බන්ධ වෙලා බලන්න පැහැදිලි වෙනසක් ඔබට ගන්න පුළුවන් වේවි. හොඳයි. දැන් මේ සබ්ජෙක්ට් එකවත් කර්තෘ. ඊළඟට වාක්‍යයක් හදාගන්න නම් අපි දැනගන්න ඕන ක්‍රියාපදයේ පිළිබඳව. verb එක පිළිබඳව. ඊළඟ කාරණේ තමයි වැදගත් කාරණය. මම කියව කොටස් තුනක් දැනගන්න ඕන. එකක් තමයි කර්තෘ හේවත් සබ්ජෙක්ට්. ඊළඟට දැනගත යුතුයි verb එක එහෙම නැත්නම් ක්‍රියාපදය. මම මේ උදාහරණගෙන යන විදිය කාට හරි ටිකක් ඉක්මන් වැඩි වගේ නම් වේග වැඩි වගේ නම් පොඩ්ඩක් මේ මැසේජ් එකක් එවන්න. ක්‍රියාපද verb. මෙතන verbs කියලා ගත්තර කමක් නැහැ. මම මේක verb කියලා ගත්තේ ක්‍රියාපද. මේ ක්‍රියාපදය කියන්නේ අපිට කතා කරද්දී අවශ්‍යම කරන දෙයක්. දැන් මම යනවා, එයාලා එනවා, කතා කරනවා, ලියනවා, බලනවා, සෙල්ලම් කරනවා, මිලදී ගන්නවා. මේ ඔක්කොම ක්‍රියාපද. ඒ කියන්නේ ක්‍රියාපද පිළිබඳව අපි අනිවාර්යෙන් දැනගත යුතුයි. ඔබට මෙන්න මේක නම් චුට්ටක් පාඩම් කරන්න තියෙන්නේ. මොකද සාමාන්‍යයෙන් දැන් ගොඩක් අය ක්‍රියාපද දන්නවා. ඒ දැනගන්නේ සීමිත ප්‍රමාණයක්. ගොඩක් දන්නේ නැහැ. දැන් යනවා කියන්නේ go. එනවා කියන්නේ come. ලියනවා කියන්නේ write. බලනවා කියන්නේ watch. ඉගෙන ගන්නවා කියන්නේ learn. පාඩම් කරනවා කියන්නේ study. මෙහෙම ක්‍රියාපද තියෙනවානේ. මේ ක්‍රියාපද වල ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. මේව දන්න අය ඇති, නොදන්න අය ඇති. අපි කියනවා present අවස්ථාව, past අවස්ථාව, past participle අවස්ථාව. මේ අවස්ථා තුනම අවශ්‍ය නැහැ. අවශ්‍යයි. දැනට අවශ්‍ය නැහැ. දැනට මම ඔබට කෙටියෙන් අවබෝධයක් ගන්න විතරක් ක්‍රියාපදයේ අවස්ථා දෙකක් පැහැදිලි කරන්න. ඒ තමයි වර්තමාන සහ අතීත අවස්ථාව. දැන් ක්‍රියාපදයක් තියෙනවා go කියලා. ඒකේ අදහස යනවා. ඒ වගේම ඒ ක්‍රියාපදයේ අතීත අවස්ථාවක් තියෙනවා when කියලා. ඒකේ අදහස ගියා. ක්‍රියාපදයක් තියෙනවා come කියලා. මේකේ අදහස එනවා. ඒකෙම තියෙනවා came කියලා අවස්ථාවක්. ඒකේ අදහස ආවා.
මම මේ අවශ්‍ය මූලික දැනුම ඔබට ලබා දෙන්නේ මේ වෙලාවේ. ඒ වගේම ක්‍රියාපදයක් තියෙනවා write කියලා. මේකේ අදහස ලියනවා. ඒ වගේම wrote කියලා ක්‍රියාපදයක් තියෙනවා. ඒකේ අදහස ලිව්වා. මේ ක්‍රියාපදයේ අවස්ථා තුනක් දක්වා දීර්ඝ වෙනවා. මම අවස්ථා දෙකයි දීලා තියෙනවා. ඔබ දන්නවා ඇති go went, තව gone කියලා එකක් වෙනවා. come came, තව come කියලා එකක් වෙනවා. write, wrote, written කියලා එකක් වෙනවා. ඒක නැතුව මම එක සහ දෙක කියන අවස්ථා දෙක විතරයි දීලා තියෙන්නේ. වර්තමාන අවස්ථාව සහ අතීත අවස්ථාව පමණයි මෙතනදී දීලා තියෙන්නේ. දැනට ඔබට මේ දැනුම ප්‍රමාණවත්. නමුත් ඉදිරියට යද්දී තව තව ගැඹුරින් ඉගෙන ගනිද්දී ඩිප්ලෝමා එක අපිට අවශ්‍ය සිලබස් එකක් තියෙනවානේ. එතෙන්දී ක්‍රියාපදයේ තුන්වෙනි ස්ටෙප් එක පාස් පාර්ටිසිපල් එකත් ඔබ ඉගෙන ගත යුතුයි. දැනට තර වශයෙන් මේ අවබෝධය ගන්න. දැන් මෙතන තියෙන්නේ ක්‍රියාපදයේ වර්තමාන අවස්ථාව සහ අතීත අවස්ථාව. හැම ක්‍රියාපදයකම මේ අවස්ථා දෙක තියෙනවා. අපි මොන ක්‍රියාපදයක් ගත්තත් ඒ හැම verb එකකම වර්තමාන අවස්ථාවක් තියෙනවා අතීත අවස්ථාවක් තියෙනවා. දැන් යනවා කියන්නේ දැන්නේ මේ වෙලාවේ වර්තමානින් යනවා. ගියා කියන්නේ ගිහිල්ලා ඉවරයි. එනවා කියන්නේ මේ දැන්, ආව කියන්නේ ඇවිල්ලා ඉවරයි. කනවා කියන්නේ මේ දැන්, කෑව කියන්නේ කාලා ඉවරයි. බලනවා කියන්නේ මේ දැන්, බැලුවා කියන්නේ බලලා ඉවරයි. කතා කරනවා කියන්නේ දැන්, කතා කළා කියන්නේ කරලා ඉවරයි. ඒ කියන්නේ වර්තමාන සහ අතීත. දැන් මෙතෙන්දී වර්තමාන කාලය, වර්තමානය කියන්නේ අපි මේ දැන් ජීවත් වෙන කාලයනේ. මේ කාලෙදී කතා කරන සහ ලියන්න ඔබට මේ පළවෙනි පෙළේ අවශ්‍ය වෙනවා. එතකොට අපි ගත කරලා ඉවර වෙච්ච කාලේ අතීත කාලයනේ. දැන් නුගේගොඩට යනවා. ගියා කිව්වහම ගිහිල්ලා ඉවරනේ. ඒතර අතීතයක්නේ. ඒ අතීත කාලෙදී කතා කරන සහ ලියන්න ඔබට මේ පෙළිය අවශ්‍ය වෙනවා. මේකට එකින් එක මම බෝඩ් එකේ ලිව්වොත් කාලය අපත යනවා. ඒ නිසා දල වශයෙන් දැන් අවබෝධයක් ගන්න ක්‍රියාපදයේ අවස්ථා තුනක් තියෙනවා. නමුත් මම මේක එකකින් පැහැදිලි කරන අවස්ථා දෙකක්. මෙතෙන්දී මේ අවස්ථා දෙක හරහා ඔබ තේරුම් ගන්න මම ඔබට එවන්නම් ගෲප් එකට මේක වෙනත් ගෲප් වලට ලැබිලා ඇති මේ වෙද්දී මම විශේෂයෙන්ම ඔබගේ ගෲප් එකට නැවත එවන්නම් ක්‍රියාපද ලැයිස්තුවක් works chart එකක් එවන්නම්. ඒ chart එක තුල මේ විදිහට ක්‍රියාපද තියෙනවා. ඒවැ සිංහල අදහසක් තියෙනවා. අන්න ඒ ටික පොඩ්ඩක් පාඩම් කරගන්න. මේක කටපාඩම් කරන්න දෙයක් නෑ. ඒ chart එක දෙතුන් පාරක් කියවනකොට දින කිහිපයක් ඇතුළත ඔබට ඒක ඉබේම පාඩම් හිතේ. හැබැයි මේ chart එකේ මේ අවස්ථා දෙක විතර නෙවෙයි තවත් අවස්ථාවක් ඉදිරියට එනවා. මේ අවස්ථාවයි මේකයි තවත් එකක් ඉස්සරහට එනවා. මම ඔබට පැහැදිලි කරේ ඒකේ පළමු සහ දෙවෙනි අවස්ථාව, තුන්වෙනි අවස්ථාව පැහැදිලි කරේ නෑ. ඔබට ඒක කියවහම තේරුම් ගන්න පුළුවන්. ක්‍රියාපදයක අදාළ සිංහල අදහසත් එක්කම chart එක ලබා දීලා තියෙන්නේ. එතන ක්‍රියාපද 50ක් තියෙනවා. විවේක වෙලාට ඔය 50 ස්ටඩි කරගන්න. හැබැයි සිංහල අදහස අනිවාර්යයෙන්ම අවශ්‍යයි. සිංහල අදහසත් එක්ක 50 බලා ගැනීම කරන්න. හොඳයි එහෙනම් මෙන්න ක්‍රියාපද මේකත් පොඩි නෝට් එකක් දාගමු. දැන් ඊළඟ දේ තමයි මතක් කරන්න ඕන. ගොඩක් අය හිතනවා ඉංග්‍රීසි කතා කරන්න නම් සිංහල අවශ්‍ය නැහැ. සිංහල නැතුව ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඒක නම් අමනුලික බොරුවක්. සිංහල නැතුව ඉංග්‍රීසි කතා කරන්න බෑ. හේතුව අපි යමක් තේරුම් ගන්න දැන් අපි සිංහල අය විදිහට අපි තේරුම් ගන්නේ සිංහලෙන්. මේක මේසෙන මේසය කියන එක අපි ඔළුවට යන්නේ සිංහලෙන්. ඒක තමයි අපි ටේබල් කියලා මාරු කරගන්නේ. මේක පෑන කියන එක අපිට යන්නේ. ඒක තමයි පෙන් කියලා මාරු කරගන්නේ. අපේ මොළය හඳුනගන්නේ අපේ ජාන වලින් ආපු, අපේ පරම්පරාවෙන් ආපු, අපේ සංස්කෘතියෙන් ආපු භාෂාවෙන්. මම තමිල් කෙනෙක් නම් තමිල් වලින් තමයි මම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන. මම සිංහල කෙනෙක් නම් සිංහලෙන් තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන. නැතුව සිංහල අමතක කරලා තමිල් නම් තමිල් අමතක කරලා ගහෙන් ගෙඩියෙන්න වගේ ඉංග්‍රීසි ඉගෙන ගන්න අපිට බෑ. එහෙම ඉගෙන ගන්න පුළුවන්. එකපාරටම අපිව ගිහිල්ලා ඉංග්‍රීසි විතරක් කතා කරන, ඉංග්‍රීසි විතරක් භාවිත කරන සමාජයකට අපිට වැටුනොත් එහෙම කරගන්න පුළුවන්. මේ අර කුඩා දරුවෝ වෙනත් රටවල් හැදෙනකොට ඉංග්‍රීසි ඉගෙන ගන්නවා වගේ. එහෙම නැත්නම් ඔබ වෙන ඉංග්‍රීසි භාවිත කරන රටකට ගියොත්, රැකියාවකට ගියොත් ඒ පරිසරෙත් එක්ක හුරු වෙයි. ඒ අරින් අපිට මේ සාමාන්‍ය අපේ ලංකාවේ ඉඳන් ඉගෙන ගන්න හැකියාවක් ලැබෙන්නේ. මේ නිසා ඔය මොන දේ කරත්, මොන විදිහට ඉගෙන ගත්තත්, ඉංග්‍රීසි සමාජයකට ගිහින් ඉගෙන ගත්තත් ඔය මොන දේත් ඔබ තේරුම් ගන්න. ඔබ දෙමළ නම් දමිළ භාෂාවෙන්, ඔබ සිංහල නම් සිංහල භාෂාවෙන්. එනිසා අපි ලැන්ග්වේජ් කියන්න ඕන සිංහල භාෂාවත් එක්ක. අන්න ඒ නිසා අමතක නොකර ක්‍රියාපද බලන්දී ක්‍රියාපදවල සිංහල තේරුම බලන්න. ඒක බලන්න නැත්නම් නොබල හිටියත් කමක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම සිංහල රස බලන්න තියෙනවා. එහෙනම් verbs කියලා දාලා මේක පුංචි නෝට් එකක්
දාගන්නේ ක්‍රියාපද පිළිබඳව අදහසක් මෙතන තියෙනවා. ගැටලු තියෙනවා මැසේජ් කරලා අහන්න. මම මේ ස්ටෙප් බයි ස්ටෙප් අපිට අවශ්‍ය ග්‍රැමර් ඉගෙන ගන්න, අපිට අවශ්‍ය ඉංග්‍රීසි කතනය වෙනුවෙන් අවශ්‍ය කරන මූලික අඩිතාලම මම මේ දාගෙන යන්නේ. උපදේශනත් එක්ක ඉදිරියට සම්බන්ධ වෙන විදිහට පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන් මේ කිසිම තැනකදී මම අනවශ්‍ය කාලයක් ගන්නෙ නැහැ. තත්පරයෙන් විනාඩියෙන් පවා මම යමක් ගන්නන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා සමහරක් වෙලාවට පන්ති වල මාස ගණන් ගන්න පාඩම් අපි එක විනාඩි 10න් 15න් අවසන් කරනවා. හැබැයි මේ අවසන් කරන්න ඕන නිසා නෙවෙයි ඔබ හැමෝටම තේරෙන විදිහට. පන්ති ඉවර වෙන මොහොතේ වගේම පන්ති අතරතුර කාලෙදී මම විටින් විට විමසනවා ඔබට ගැටලු තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා යොමු කරන්න කියලා. ඒ නිසා අපට පුළුවන් අපහැදිලි තැන් විමසීම් කරන්න අපිට හැකියාව තියෙනවා. ඒ වගේම පන්ති ඉවර වෙලා යම් හෝ කෙනෙක්ට උගන්වපු පාඩම් තේරුන්නේ නැත්නම් පන්ති අවසන් වෙලා අනිත් අය ලොග් අවුට් වුණාට පස්සේ ඒ අයට තේරුම් නැති අයට මම නැවතත් එම පාඩම් රෑ 12 වෙනකම් හරි උගන්වලා අවසන් කරලා තේරුම් කරලා තමයි දේශනය අවසන් කරන්නේ. ඒ නිසා කිසිම කෙනෙක් ගැටලුවක් ඇති කරන්න අවශ්‍ය නැහැ. ඔබ හැමෝටම තේරෙන විදියට තාමත් පැහැදිලිව, තාමත් ලේසි විදියට ඉගැන්වීම් කරනවා. සිග්නල් ගැටලුවක් තියෙනවලු. මේ මම හිතන්නේ ඔයාලගේ පැත්තෙන් නේද? මගේ පැත්තෙන්ද සිග්නල් ගැටලුව තියෙන්නේ? මට පොඩ්ඩක් මැසේජ් එක එවන්න. මගේ පැත්තෙන් තියෙනවා මැසේජ් එක එවන්න. දැනට අර ඔයාලා ඉන්න පැතිවලට සිග්නල් ගැටලුවක් වර්ෂාවත් එක්ක තියෙනවා නම් මම රෙකෝඩ් එක දෙන්නම්. ඒතර ගැටලුවක් වෙන්නේ නැහැ. රෙකෝඩ් එක හරහා මේ පාඩම බලා ගන්න පුළුවන්. මගේ පැත්තෙන්. එහෙනම් පොඩ්ඩක් විනාඩියක් ඉන්න මම පොඩ්ඩක් බලන්න. එතකන් ක්‍රියාපද ටික ලියා ගන්න verbs ක්‍රියාපද කියලා දාලා ඒ වගේම ඔබ විමසීම් කරන අවස්ථාවේදී පැහැදිලිව හැමදේම විමසීම් කරන්න. ඉංග්‍රීසි ඩිප්ලෝමා නම් ඉංග්‍රීසි ඩිප්ලෝමා ඔයාලගේ group එක 11 වෙනි කණ්ඩායම ඉංග්‍රීසි ඩිප්ලෝමා group 11 හරි. මගේ පැත්තෙන් ගැටලුවක් නැහැ. මම හිතන්නේ අනිත් අයට පැහැදිලි කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මේ අර මැසේජ් එක එවුවා අපේ කෙනාගේ පැත්තෙන් තමයි ගැටලුව ඇත්තේ. ඔය පැත්තේ මොනවා හරි සිග්නල් ෆෝල්ට් එකක් ඇත්තේ. අනිත් අයට ඉෂුව එකක් නැහැ. දිගටම ගැටලුව ආවොත් රෙකෝඩ් එක පොඩ්ඩක් බලන්න. හොඳයි ඔය ටික ඉක්මනින් සටහන් කරගන්න. මම මේ දාලා අදහසක් දුන්නේ verbs chart එක group එකේ මේ වෙද්දිත් ඇති. ලැබිලා නැත්නම් මම නැවත දාන්නම්. verbs chart එක study කරගන්න මේ පුංචි අදහසක් ගන්න විතරයි මේ verb එක ගැන කියා දුන්නේ. දැන් වාක්‍යයක් හදන්නේ මම කිව්ව ප්‍රධාන කාරණා තුනයි subject එක verb එක කියන කාරණා දෙක මේ විදිහකින් පැහැදිලි කරා. තව එක කාරණාවක් තියෙනවා අපිට ඉගෙන ගන්න. ඔය කාරණා තුන පැහැදිලිව තේරුම් ගත්තොත් ඉතාමත්ම පහසුවෙන් වාක්‍යයක් ලියන්න, වාක්‍යයක් කතා කරන්න අවශ්‍ය මූලික දැනුම අපිට සපුරා ගන්න පුළුවන්. කිසිම මංගිවලේ මතක් කරගෙන හිටියේ ඔබ විමසීම් කරන හැම අවස්ථාවෙදීම මොකද කාලේ ඉතාමත්ම වැදගත්. අපි අධික කාර්යබහුලයි. ඒ නිසා ඉතාමත්ම පැහැදිලිව විමසීම් කරන්න. ඔබ 11 වෙනි කණ්ඩායම. ඒ නිසා ඉංග්‍රීසි ඩිප්ලෝමා 11 වෙනි කණ්ඩායම එහෙම දාලා සියලු ප්‍රශ්න යොමු කරන්න. ඒ වගේම ගෲප් ගොඩක රැඳෙලා ඉන්න එපා. දැන් ඔය ඉංග්‍රීසි ඩිප්ලෝමා G11 12 කියන එකට ඇඩ් වුණා නම් අනිත් ඒවා ඉවත් වුණාට කමක් නැහැ. හදිස්සියේ මෙතන කඩ ඩෙවලොප් එකේ ඉන්න ඉන්නෝ නම් ඒවා ඉන්දියට කමක් නැහැ. යුනිවර්සිටි ඉන්න ඉන්නෝ නම් ඒවා හිටියට කමක් නැහැ. එන්නර අනවශ්‍ය විදිහට ගෲප් ගොඩක රැඳිලා සිටින්න එපා.
ඉදිරියේදී පාඩම් වලදී මම listening අවශ්‍ය දේවල් වෙනම ඔබට දෙනවා, reading අවශ්‍ය දේවල් වෙනම ඔබට දෙනවා. ඒ වගේම spoken එකට අදාළ වෙනම activities, online activities වෙනම තියෙනවා. ඒ වගේම practical section වෙනම තියෙනවා. ඒ පිළිබඳව මම ඉදිරියේදී ඔබව දැනුවත් කරන්නම්. විභාග හැමදේම online ක්‍රමයට පවත්වන්නේ ඔබට ඉන්න ස්ථානයක ඉඳලා විභාගات එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ලැබ් එකක්ම අවශ්‍ය නැහැ. ෆෝන් එකකින් උනත් විභාගෙ ලියන්න පුළුවන් විදිහට පහසුකම් අපි හදලා දීලා තියෙනවා. ඒකයි මේ දැනට අපේ 11 වෙනි කණ්ඩායම මීට කලින් තාම සාර්ථකව කණ්ඩායම් 10ක් අපි පැවැත්තුවා. 10න් කණ්ඩායම් 8ක් මේ වෙලේ ඩිප්ලෝමා එක අවසానයි. 9 සහ 10 වෙනි කණ්ඩායම තවමත් යනවා. ඒගොල්ලන්ගේ ෆයිනල් එක්සෑම් තව නොබෝ දිනකින් සති දෙකක විතර කාලයක් තුල අපි පවත්වනවා. යන්න මේ 11 12 ඔබගේ කණ්ඩායම ඊළඟට ක්‍රියාත්මක වෙනවා. ඔබටත් පුළුවන් වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉදිරි ගමන සාර්ථක කරගන්න. මේකෙන් පසුව ඔබ ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තොත් ඔබට හැකියාව තියෙනවා 6 ඩිප්ලෝමා එකක් කරන්න. 6 ඩිප්ලෝමා එක සම්පූර්ණ වෙන ඔබට අනිවාර්යෙන්ම ඉන්ටර්නැෂනල් ස්කූල් එකක ගුරුපත් වීමකට යන්න හැකියාව ලැබේවි. ඒකට අවශ්‍ය සහයෝගය අපේ පැත්තෙනුත් අපිට අපේ හිතවත්කම් වෙනුත් ඔබට ලබා දෙන්න හැකියාව තියෙනවා. ඒක අනිවාර්යෙන්ම ඔබ සියලු දෙනාට කරගත හැකි. හැබැයි ඩිප්ලෝමා එකේදී ඔබ ලබා ගන්න ලකුණු ප්‍රමාණය අදාළ වෙනවා 6 ඩිප්ලෝමා එකට තේරීපත් වෙන්න. මොකද කට් අවුට් මාක් එකක් දෙනවා. ඒ කට් අවුට් මාක් එකෙන් උඩ ලකුණු ලබා ගන්න අයට පමණයි 6 ඩිප්ලෝමා එක හදාරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔබ මිඩ් එක්සෑම් එක දැන් මේ ඩිප්ලෝමා එකේ මධ්‍යමාර පරීක්ෂණය සහ අවසාන විභාගයේදී ඉහළ ලකුණු ලබාගත යුතුයි ඔබ 6 ඩිප්ලෝමාවක් හදාරන්න බලාපොරොත්තු වෙනවා නම්. විශේෂයෙන්ම කණ්ඩ ගෲප් එකෙන් ආපු කෙනෙක් ඉන්නවා. මට මෙහෙම කරන්න ඔබගේ ඇති මම කණ්ඩ ගෲප් එකට ඔබට අදාළ අංකයක් ලබා දීලා ඇති. ඔබ ඒකෙන්ම ඒ මගේ නම්බරෙත් ඇතිනේ. ඒකටම මැසේජ් එකක් දාන්න ඉංග්‍රීසි ඩිප්ලෝමා එකට ඇඩ් කරන්න කියලා. ඉංග්‍රීසි ඩිප්ලෝමා එකට ඇඩ් කරන්න කියලා කියන්න. මම ගෲප් 11 එකට ඩොවෙල් එකට ඇඩ් කරලා තියන්න. විශේෂයෙන්ම මොන හරි විශේෂ අවශ්‍යතා තියෙන අය දැනීමේ දුර්වලතා සවන් දීමේ දුර්වලතා තියෙන අය ඉන්නවනම් අනිවාර්යයෙන්ම අපිව දැනුවත් කරන්න. මොකද පසුගිය කණ්ඩායමවල ළමයි 8ක් විතර හිටියා. අපි අන්තිම මොහොතේ තමයි දැනගත්තේ. මොකද එයාලා අපිව දැනුවත් කරේත් නැහැ. ඒ නිසා එවැනි අය ඉන්නවනම් අනිවාර්යෙන් පෞද්ගලික වශයෙන් අපිව දැනුවත් කිරීමක් කරන්න. හොඳයි ඊළඟට අපි දැනගන්න ඕන ඔබ්ජෙක්ට් එක පිළිබඳව. එහෙම නැත්නම් කර්මය පිළිබඳව. ඒකම අර මේ කඩ ඩෙවලොප් එකකින් ආපු කෙනාට කඩ ඩෙවලොප් එකට අදාළ අංකයක් ලැබිලා ඇති. මේ ඩිප්ලෝමා එකේදී ඔබට වෙනම අංකයක් ලැබෙනවා. මේ අංක මාරු කරගන්න එපා. ඔබ කඩ ඩෙවලොප් එකේ ඒ දේශනයේදී ඒ අංකයත් එක්ක සම්බන්ධ වෙන්නේ. මේ ඩිප්ලෝමා එකේදී මේ ලබා දෙන අංකත් එක්ක සම්බන්ධ වෙන්නේ. මේකෙදී අංක දෙන්නේ නම් ලියාපදිංචි වීමෙන් පසුව ලියාපදිංචි වුණාට පසුව ඔබට වෙනම අංකයක් ලැබෙයි. ඒ අංක දෙක වෙන වෙනම ළඟ තබා ගන්න. යුනිවර්සිටි අය ඉන්නවනම් එයාට වෙනම අංකයක් ඇති. ඒතර ඒ අංක වෙන වෙනම තියාගන්න අදාළ දේශනයේට අංක මාරු කර ගැනීමක් කරන්න එපා. හොඳයි. සබ්ජෙක්ට් එක දන්නවා, verb එක දන්නවා. ඊළඟට අපි ඉගෙන ගන්න ඕන ඊළඟ කාරණාව තමයි ඔබ්ජෙක්ට් එක. මේක ඉගෙන ගන්න දෙයක් නෑ. මේකේ අවශ්‍ය තේරුම් ගන්න විතරයි. ඉගෙන ගන්න දෙයක් මේකේ අවශ්‍ය නෑ. ඉගෙන ගන්න දෙයක් ඉතුරු වෙලක් නෑ. එහෙනම් ඊළඟ කාරණාව ඔබ්ජෙක්ට්. මේක තමයි කර්මය කියලා කියන්නේ සිංහලෙන්. කර්මය කියන්නේ කර්මය එහෙම නැත්නම් ඔබ්ජෙක්ට් එක. දැන් මේක තමයි අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ. සබ්ජෙක්ට් ඉගෙන ගත්තා, verb ඉගෙන ගත්තා, ඊළඟට ඔබ්ජෙක්ට් එවත් කර්මය. බලන්න වාක්‍යයක් විදිහට අරගෙන. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. දැන් අපි කියන්නේ කවුද මෙතන? අපි කියන එක දැන් මුලින්ම ඉගෙන ගත්තනේ කවුද? සබ්ජෙක්ට් නේද? හරි. මේක සබ්ජෙක්ට් නේ. ඔන්න ඒක අයින් කරගන්න. එතකොට ඉගෙන ගන්නවා කියන්නේ මොකද්ද? කරන දේනේ. ඒක එහෙනම් ක්‍රියාපදේ. ඒකත් අයින් කරගත්තා. ඊළඟට ඉතුරුනේ මොකද්ද? ඉංග්‍රීසි නේද? එහෙනම් මෙන්න කර්මය. ඉංග්‍රීසි කියලා කියන්නේ කර්මය. බලන්න තව වාක්‍යයක්. ඇය පොතක් කියවනවා. ඇය පොතක් කියවනවා. දැන් ඇය කියන එක අපි ඉගෙන ගත්ත කවුරු විදියටද? කර්තෘ හෙවත් සබ්ජෙක්ට් විදියට. ඔන්න එයා අයින් කරගත්තා.
එහෙනම් පොතක් කියවනවා. මේ වචන දෙක ගත්තොත් කියවනවා කියන්නේ මොකද්ද? කරන දේ. එහෙනම් මේක ක්‍රියාපදේ. ක්‍රියාපදයට ඉගෙන ගත්තා. ඒකත් අයින් කරන්න. මේක ක්‍රියාපද chart එක බලමු තවත් හොඳට තේරුම් ගන්න පුළුවන්. එහෙනම් ඊටරනේ මොකද්ද? පොතක් කියන අදහස නේද? එහෙනම් කවුද කර්මය? පොතක් කියන අදහස තමයි කර්මය. එහෙනම් වාක්‍යයක අතුරු වෙන් කරාම ක්‍රියාපදේ වෙන් කරාම ඉතුරු වෙන්නේ කවුද? ඔබ්ජෙක්ට් එක හේවා කර්මය. මේක ඉගෙන ගන්න දෙයක් තියෙනවද? ඉගෙන ගන්න දෙයක් නෑ. බලන්න මේ වාක්‍ය දිහා. මම නුගේ ගොඩ යනවා. මම කියන්නේ සබ්ජෙක්ට් එක. යනවා කියන්නේ ක්‍රියාව. එහෙනම් නුගේ ගොඩ කියන්නේ මොකද්ද? කර්මය හේවා ඔබ්ජෙක්ට් එක. අපි ක්‍රිකට් සෙල්ලම් කරනවා. අපි කියන එක වෙන් කරන්න සබ්ජෙක්ට් විදියට, සෙල්ලම් කරනවා කියන එක වෙන් කරන්න verb එක විදියට. එහෙනම් ක්‍රිකට් කියන්නේ මොකද්ද? ඔබ්ජෙක්ට් එක හේවා කර්ම. තාත්තා කාර්යාලයට යනවා. තාත්තා කියන්නේ මොකද්ද? නම. එහෙනම් ඒක සබ්ජෙක්ට් එක. යනවා කියන්නේ මොකද්ද? ක්‍රියාපදේ. එහෙනම් කාර්යාලය කියන්නේ මොකද්ද? ඔබ්ජෙක්ට් එක හේවත් කර්ම. ඒ කියන්නේ වාක්‍යයක් ඔක්කොම සියුම්ම බැලුවාම අතුරු අයින් කරගත්තොත් verb එක අයින් කරගත්තොත් ඉතුරු වෙන්නේ කවුද? ඔබ්ජෙක්ට් එක හේවත් කර්මය කියන අවස්ථාව. එහෙනම් මේකට නම් නෝට් එකක් අවශ්‍ය නැහැ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔබ්ජෙක්ට් කර්මය කියලා දාලා මෙන්න මේක කර්මයේ විදිහට පොඩ්ඩක් මාක් කරගන්න. පුංචි නෝට් එකකින් මේක සටහන් කරගන්න. ඔච්චරයි අපි දැනගන්න ඕන මූලික කාරණා තුන. මොකක්ද එහෙමනම් අපි වාක්‍යයක් හදාද්දී දැනගන්න අවශ්‍ය වෙන්නේ? වාක්‍යයක් හදාද්දී දැනගන්න අවශ්‍ය වෙනවා කර්තෘව, ක්‍රියාපදය, කර්මය. මෙන්න මේ අවස්ථා තුන. කර්තෘව තමයි අපි අදහස් කරන්නේ සබ්ජෙක්ට් කියලා. ක්‍රියාව තමයි අපි අදහස් කරන්නේ verb කියලා. ඊළඟට කර්මය අපි අදහස් කරනවා object කියලා. ඔන්න ඒ කාරණා තුන මූලික වෙනවා වාක්‍යයක් නිර්මාණය වෙන්න. මේ කාරණා තුන පිළිබඳව අපිට අවබෝධය තියෙනවා නම් ඉතාමත්ම පහසුවෙන් අපිට වාක්‍යයක් නිර්මාණය කරගන්න හැකියාව ලැබෙනවා. දැන් අලුතෙන් පාඩම් කරගන්න කියලා මහ දෙයක් නෑ. ඉතාමත්ම ලේසි, ඉතාමත්ම සරලයි. කාරණා තුනම අපි පැහැදිලිව ඉගෙන ගත්තා. අපිට තියෙන්නේ පාඩම් කරනවා නම් පාඩම් කරන්න ක්‍රියාපද ටික පමණයි. ඒක මම chart එකක් ක්‍රියාපද ලැයිස්තුවක් ඔබට ලබා දෙන්නම්. ඒ ටික ස්ටඩි කරගන්න. ඒකේ අවස්ථා තුනක් ලැබෙයි. නමුත් අවස්ථා තුනෙන් මම දෙකයි පැහැදිලි කරේ. ඔබට හැකියාව තියෙනවා නම් තුනම පාඩම් කරගන්න අඩුම තරමේ සිංහල තේරුමත් එක්ක අවස්ථා දෙකක්වත් ස්ටඩි කර ගැනීම කරන්න. ඒ වගේම සෑම පාඩමකටම අදාළව ඔබට නිබන්ධනයක් ලැබෙවි. මේ නිබන්ධන අපි කණ්ඩායමට PDF එකක් විදිහට යොමු කරන්නේ. මේ සෑම PDF එකක්ම ඔබට පුළුවන් කමියුනිකේෂන් එකකට ගිහිල්ලා print එකක් අරගෙන tute එකක් විදිහට staple කරලා හදාගන්න හැකියාව තියෙනවා. එහෙම හැකියාව නැති අය ඉන්නවා නම් ඒ අයට පුළුවන් තමන් භාවිත කරන ෆෝන් එකකින් හරි පරිගණකයෙන් හරි මේ PDF එක view කරලා tute එක බලලා answers වෙනම පොතක ලියන්න හැකියාව තියෙනවා. පහසුකම් තියෙන අය print එකක් ගත්තොත් මේක tute එකක් විදිහට හදාගෙන ළඟ තියාගන්න සහ උත්තර ලියන්න. අපි ඉඩකඩ මේ tute එක තුළ වෙන් කරලා තියෙනවා. ඒ සියලුම නිබන්ධන ඉදිරියේදී ඒ කරන පාඩම් වලට අදාළ නිබන්ධන අපි ඔබගේ group එකට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. ගැටළු ප්‍රශ්න තියෙනවා වන්න. තව පාඩම ඉවර නෑ. මම ඊළඟ කොටසට යනවා දැන් මෙතනින්. ප්‍රධාන කාරණා තුන අවසන් කරා. සබ්ජෙක්ට් එක, verb එක සහ ඔබ්ජෙක්ට් එක. කර්තෘ, ක්‍රියාව, කර්මය. එතකොට මේ දේශනාව නැවත කරන්නේ නැහැ. පරක් වල සම්බන්ධ වෙච්ච අයට පුළුවන් රෙකෝඩ් එක බලලා ඒක ස්ටඩි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉරිදා උදෑසන දේශනාවට සම්බන්ධ වෙලා මුල් කොටස් ටික නැවත ආවරණය කරගන්නත් පුළුවන්. ඊළඟට අපි කතා කරමු වැදගත්ම කොටස. අපිට අවශ්‍ය කරන වැදගත්ම මූලිකම කොටස. ඒ තමයි මේ සබ්ජෙක්ට් එක verb එක ඔබ්ජෙක්ට් එක කියන කාරණා තුන ඉගෙන ගත්තට වැඩක් නැහැ. මේකේ අපි දැනගන්න ඕන නිවැරදි වාක්‍යයක් හදාගන්න. නිවැරදි වාක්‍යයක් හදන රටාවක් තියෙනවා. අන්නේ රටාව අපි දැන් ඉගෙන ගත යුතුයි. මේක ඉතාමත්ම සියුම්ම තේරුම් ගන්න වැදගත්ම කොටස තමයි දැන් මම කියා දෙන්නේ. මේ කාරණා තුනට අදාළව බොහොම සියුම්ම බොහොම අවබෝධයෙන් මේක තේරුම් ගන්න. දැන් සබ්ජෙක්ට් හරි verb හරි ඔබ්ජෙක්ට් එක හරි. බලන්න මේ වාක්‍ය දිහා හොඳට. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. දැන් මට මේකේ හඳුන ගන්න අවශ්‍යයි අර මම කිව්ව කාරණා තුන subject verb object.
subject කියන කෙනා මම කෙටියෙන් s අකුරෙන් හඳුන්වනවා. verb කියන කෙනා මම කෙටියෙන් v අකුරෙන් හඳුන්වනවා. object කියන කෙනා මම කෙටියෙන් o අකුරෙන් හඳුන්වනවා. දැන් අපි කියලා කියන්නේ subject එක. ඔන්න මම s අකුර දැම්මා. නෑ පළවෙනි වාක්‍යෙ මම ලියන්න කෙලින් subject. ඉංග්‍රීසි කියලා කියන්නේ object කියලා අපි ඉගෙන ගත්තා. එහෙනම් මම ඔන්න object කියලා ලියනවා. ඉගෙන ගන්නවා කියන එක verb කියලා අපි ඉගෙන ගත්තා. එහෙනම් මම verb කියලා ලියනවා. දැන් බලන්න වාක්‍ය දිහා subject එක ඉන්නවා, ඊට පස්සේ object එක ඉන්නවා, ඊට පස්සේ verb එක ඉන්නවා. පැහැදිලි නේද? හොඳයි. තව වාක්‍යයක් බලන්න. ඇය පොතක් කියවනවා. හොඳට තේරුම් ගන්න. දැන් ඇය කියන්නේ කවුද? පළවෙනි කොටසෙන් ඉගෙන ගත්තනේ subject එක. එහෙනම් එයා subject නේ. හරිනේ. පොතක් කියවනවා. දැන් මෙතන පොතක් කියන්නේ මොකද්ද? මේක එකපාරට තේරුම් ගන්න බැරි නම් කියවනවා කියන එක verb එක කියලා දන්නවනේ. එහෙනම් මේ පොතක් කියන්නේ මොකද්ද? කර්මය හෙවත් object එක. එහෙනම් පොතක් කියන්නේ object එක. කියවනවා කියන්නේ මොකද්ද? කියවනවා කියන්නේ ක්‍රියාව හෙවත් verb එක. එහෙනම් වාක්‍ය මොකද්ද පිළිවෙල? මුලටම ඇවිල්ලා ඉන්නවා subject එක හෙවත් පත්‍රු. මැදට ඇවිල්ලා ඉන්නවා object එක හෙවත් කර්මය. අගට ඇවිල්ලා ඉන්නවා ක්‍රියාව හෙවත් verb එක. බලන්න තවත් වාක්‍යයක්. මම මෙතන නමක් භාවිත කරන්නම්කෝ. කමල් ඉංග්‍රීසි කතා කරනවා. කමල් ඉංග්‍රීසි කතා කරනවා. දැන් කවුද කමල් කියන්නේ? නම, name එක. එහෙනම් කමල් කියන්නේ subject එක, කර්තෘ. එතකොට ඉංග්‍රීසි කියන්නේ මොකද්ද? object එක හෙවත් කර්මය. අලුතෙන් login වෙන අය mic silence කරගන්න. කතා කරනවා කියලා කියන්නේ ක්‍රියාපදයේ හෙවත් verb එක. දැන් බලන්න වාක්‍යයේ මුල ඉන්නේ කවුද? subject. මැද ඉන්නේ කවුද? object. අග ඉන්නේ කවුද? verb. මේක වැරදි ඉංග්‍රීසි වලදී. දැන් ඔබ තේරුම් ගන්න සිංහල භාෂාව තුල සිංහලෙන් කතා කරද්දී සිංහලෙන් ලියද්දී වාක්‍යයක් හැදෙන්නේ වාක්‍යයේ මුලට subject ඇවිල්ලා වාක්‍යයේ මැදට object ඇවිල්ලා වාක්‍යයේ අගට verb එක ඇවිල්ලා. දැන් මම උදාහරණ තුනකින් පෙන්නුවනේ. තව උදාහරණ 100ක් ගත්තත් 500ක් ගත්තත් 1000ක් ගත්තත් ඔච්චරම තමයි. බලන්නකෝ ඔහු නුගේගොඩට යනවා. ඔහු subject, නුගේගොඩ object, යනවා verb. ඒගොල්ලෝ පාටියක් සංවිධානය කරනවා. ඒගොල්ලෝ කියන්නේ subject. පාටියක් කියන්නේ object. සංවිධානය කරනවා කියන්නේ verb. නිමාලි පොතක් කියවනවා. නිමාලි කියන්නේ subject. පොතක් කියන්නේ object. කියවනවා කියන්නේ verb. මේ හැම වාක්‍යයකම ඔබට පේනවා සිංහලෙන් කතා කරද්දී ලියද්දී වාක්‍යයේ ඉස්සරහට එන්නේ subject එක හෙවත් කර්තෘ. වාක්‍යයේ මැදට එන්නේ කර්මය හෙවත් object. වාක්‍යයේ අවසානයේට එන්නේ verb එක හෙවත් ක්‍රියාව. එහෙනම් ඒක තමයි සිංහල රටාව. සිංහලෙන් වාක්‍ය එන්නේ මෙන්න මේ විදියට. නමුත් ඔබ මතක තියාගත යුතුයි ඉංග්‍රීසි භාෂාවේදී මේ රටාව වෙනස් වෙන්න ඕන. මේක වැරදි. මෙහෙම යූස් කරන්නේ නැහැ. මේ භාවිතයේ තියෙන සිංහල භාෂාවේදී පමණයි. අපි ඉංග්‍රීසි වලදී මේක වෙනස් වෙනවා. මේක ඔබට පොතක් කියවනවා නම් මේ වෙනස ඔබ දකි. පත්තරයක් කියවනවා නම් මේ වෙනස ඔබ දකි. ඉංග්‍රීසි වලදී වෙන්නේ මේ අවසානයේ ඉන්න verb එක එනවා වාක්‍යයේ මැදට. මේ මැද ඉන්න object එක යන වාක්‍ය අවසානයේට. ඔබ තමයි theory එක. මොකක්ද theory එක? අවසානයේ ඉන්න verb එක එන වාක්‍යයේ මැදට, මැද ඉන්න object එක යන වාක්‍ය අගට. එහෙනම් දැන් අපේ මොකද්ද වාක්‍ය රටාව? නිවැරදි වාක්‍ය රටාව. මුලට subject. ඒක හරි. හැබැයි මැදට එන්නේ මොකද්ද? verb එක. තව පොඩි වෙලාවක් විනාඩි 5ක් විතර රැඳී සිටින්න. අවසානයේට යනවා object එක. මුලට ඉන්නේ subject එක, මැදට ඉන්නේ verb එක, අගට යනවා object එක. subject, verb, object. දැන් මොකද්ද මේ රටාව? මේ තියෙන්නේ සිංහලෙන් අදහසක් කියන්නේ වාක්‍ය නිර්මාණය වෙන රටාව. නමුත් ඒක ඉංග්‍රීසි වලදී හරිද? වැරදි. එහෙනම් ඉංග්‍රීසි වල කොහොමද නිවැරදි ක්‍රමය? නිවැරදි ක්‍රමය තමයි අග ඉන්න verb එක මැද ඉන්න object එක අග. එහෙනම් වාක්‍ය කොහොමද වෙනස් වෙන්නේ? කමල් ඉංග්‍රීසි කතා කරනවා. මොකද්ද නිවැරදි ක්‍රමය? කමල් කතා කරනවා
ඉන්ද්‍රීසි ඇය පන්තියට යනවා මොකද්ද නිවැරදි ක්‍රමය ඇය යනවා පන්තියට ඒගොල්ලෝ ක්‍රිකට් සෙල්ලම් කරනවා මොකද්ද නිවැරදි ක්‍රමය ඒගොල්ලෝ සෙල්ලම් කරනවා ක්‍රිකට් අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා මොකද්ද නිවැරදි ආකාරය අපි ඉගෙන ගන්නවා ඉංග්‍රීසි මොකද්ද මම මේ පැහැදිලි කරන්නේ සිංහල භාෂාවේදී වාක්‍යයක් හැදෙන්නේ සබ්ජෙක්ට් එක මුලට ඇවිල්ලා ඔබ්ජෙක්ට් එක මැදට ඇවිල්ලා verb එක වාක්‍ය අවසානයේට ගිහිල්ලා නමුත් ඉංග්‍රීසි භාෂාවේදී රටාව වැරදි ඉංග්‍රීසි භාෂාවේදී වෙන්නේ සබ්ජෙක්ට් එක මුල අර අග ඉන්න verb එක මැද ඉන්න object එක අග ඒ කියන්නේ අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන වාක්‍යයේ ඉංග්‍රීසි රටාවට අනුව වෙනස් වෙනවා අපි ඉගෙන ගන්නවා ඉංග්‍රීසි ඒගොල්ලෝ ක්‍රිකට් සෙල්ලම් කරනවා කියන වාක්‍ය ඉංග්‍රීසි රටාවට අනුව වෙනස් වෙනවා ඒගොල්ලෝ සෙල්ලම් කරනවා ක්‍රිකට් කියලා ඇය පන්තියට යනවා කියන වාක්‍ය ඉංග්‍රීසි රටාවට අනුව වෙනස් වෙනවා ඇය යනවා පන්තියට කියලා. දැන් ඔබට පැහැදිලි නේද? එහෙනම් නිවැරදි ඉංග්‍රීසි වාක්‍යයක් හදන රටාව තමයි subject verb object එහෙම නැත්නම් කර්තෘ ක්‍රියාව කර්මය කියන වාක්‍ය රටාව. අපි යන්නේ ඒකට පොන්චි සටහනක් එකතු කළ යුතුයි. මෙතන දාගමු පැහැදිලිව අපි මම දෙන්න නෝට් එක ඉංග්‍රීසි ඉගෙන ගන්නවා මෙතන subject මෙතන object මෙතන verb මෙන්න මේක ලියන්න අලුතෙන් මේක මොකද ලියන්න තමයි උඩ තියෙන එක අවශ්‍ය නැහැ අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියලා දාලා අපි කියන එක subject කියලා මාක් කරන්න ඉංග්‍රීසි කියන එක object කියලා මාක් කරන්න ඉගෙන ගන්නවා කියන එක verb කියලා මාක් කරන්න මේක දාගන්න එහෙනම් මේක උඩ එක අවශ්‍ය නැහැ දැන් යටින් තරු ලකුණක් ස්ටාර් මාක් එකක් දාලා මෙහෙම ලියන්නකෝ. ඕකේ යටින් ස්ටාර් මාක් එකක් තරු ලකුණක් දාලා මෙහෙම සටහන් කරගන්න. දැන් උතන ලියලා තියෙනවනේ අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. අපි කියන එක මාක් කරලා තියෙනවා subject කියලා. ඉංග්‍රීසි කියන එක මාක් කරලා තියෙනවා object කියලා. ඉගෙන ගන්නවා කියන එක මාක් කරලා තියෙනවා verb කියලා. ඊට යටින් තරු ලකුණක් දාලා මෙහෙම සටහන් කරන්න. තරු ලකුණක් දාලා ඉහත වාක්‍ය ඉංග්‍රීසි භාෂාවේදී වැරදි භාවිතයකි. ඉහත වාක්‍ය ඉංග්‍රීසි භාෂාවේදී වැරදි භාවිතයකි. මම ඔබට ලබා දීපු කාලය නම් සම්පූර්ණයි. නමුත් තව විනාඩි 2-3ක කාලයක් මට දෙන්න පාඩම අවසන් කරන්න. ඉහත වාක්‍ය ඉංග්‍රීසි භාෂාවේදී වැරදි භාවිතයකි. ඉහත වාක්‍ය ඉංග්‍රීසි භාෂාවේදී වැරදි භාවිතයකි. එතෙන්ටම ලියන්න නිවැරදි භාවිතය තුල ක්‍රියාපදය වරහන් ඇතුලේ verb කියලා දැම්මට කමක් නැහැ. නිවැරදි භාවිතය තුල ක්‍රියාපදය වරහන් ඇතුලේ verb කියලා දැම්මට කමක් නැහැ. වාක්‍යයේ මැදටත් ක්‍රියාපදයේ වාක්‍යයේ මැදටත් කර්මය වරහන් ඇතුලේ object කියලා දැම්මට කමක් නැහැ. කර්මය වරහන් ඇතුලේ object දැම්මට කමක් නැහැ. කර්මය වාක්‍යයේ අගටත් සම්බන්ධ විය යුතුය. නිවැරදි භාවිතය තුල ක්‍රියාපදය verb වාක්‍යයේ මැදටත් කර්මය object වාක්‍යයේ අගටත් සම්බන්ධ විය යුතුය.
දැන් යටින් අලුත් රූලක ලියා ගන්න නිවැරදි භාවිතය කියලා අලුත් රූලක ලියන්න ඕන නෝට් එක අස්සේ නෙමෙයි නිවැරදි භාවිතය ඊට යට රූලෙන් ලියන්න නිවැරදි භාවිතය කියලා ඊට යට රූලෙන් දැන් වාක්‍ය වෙනස් කරලා ලියන්න අපි ස්පේස් තියලා ඉගෙන ගන්නවා ස්පේස් තියලා ඉංග්‍රීසි අපි ඉගෙන ගන්නවා ඉංග්‍රීසි අපි ඉගෙන ගන්නවා ඉංග්‍රීසි තව වාක්‍යයක් ලියන්න මේකත් තරු ලකුණක් දාලා ලියන්න ඇය පන්තියට යනවා තරු ලකුණක් දාලා මේකත් ලියන්නකෝ ඇය පන්තියට යනවා මෙහෙම පොඩ්ඩයි ස්පේස් ඇතුව ලියන්න ඇය පන්තියට යනවා මේකට යටින් නිවැරදි භාවිතය කියලා දාන්න නිවැරදි භාවිතය දාලා මේක ආයෙ වෙනස් කරලා ලියන්න ඇය යනවා පන්තියට කියලා. ඒතර ඔබට තේරුම් ගන්න පුළුවන්. ඒ අනුව හැම වාක්‍යයක්ම මේ විදිහට වෙනස් වෙන්න ඕන. ඇය පන්තියට යනවා නිවැරදි භාවිතය කියලා දාලා ඇය යනවා පන්තියට. හැම වාක්‍යයක්ම වෙනස් වෙනවා. ඒගොල්ලෝ ක්‍රිකට් සෙල්ලම් කරනවා. කොහොමද නිවැරදි වෙන්නේ? ඒගොල්ලෝ සෙල්ලම් කරනවා ක්‍රිකට්. ඔහු ගීතයක් ගායනා කරනවා. නිවැරදි වෙන්නේ? ඔහු ගායනා කරනවා ගීතයක්. අපි මැච් එක බලනවා. කොහොමද නිවැරදි වෙන්නේ? අපි බලනවා මැච් එක. කමල් මහරගමට යනවා. නිවැරදි වෙනවා. කමල් යනවා මහරගමට. right? නිවැරදි භාවිතය කියලා දාලා ඇය යනවා පන්තියට. මේකත් ලියලා ඊට යට රූලේ ලියන්න. ඊට යට රූලේ. ඒ අනුව නිවැරදි වාක්‍යයක් නිර්මාණය කිරීමට පහත වාක්‍ය රටාව භාවිතා කළ යුතුය. ඒ අනුව නිවැරදි වාක්‍යයක් නිර්මාණය කිරීමට පහත වාක්‍ය රටාව භාවිතා කළ යුතුය. දැන් දාන්න මෙන්න මේ රතු පෑනෙන් තියෙන subject verb object කියන වාක්‍ය රටාව සටහන් කරගන්න. subject verb object වාක්‍ය මේ දුරකථන අංක දෙකෙන් මේ උඩ තියෙන 0.77යි 65යි 32යි 717 කියන්නේ මගේ පෞද්ගලික දුරකථන අංකය ඔබට ඕන සීමා කරන්න පුළුවන් මේ හරහා. ඔබ බලාපොරොත්තු වෙනවා නම් මේ ඩිප්ලෝමා පාඨමාලා හදාරන්න බලාපොරොත්තු වෙනවා නම් පමණයි. මෙන්න මේ දුරකථන අංකයට ඉංග්‍රීසි ඩිප්ලෝමා කියලා ටයිප් කරලා මැසේජ් එකක් එවන්න. මේක මැසේජ් කරන්න එපා දැනට ඉංග්‍රීසි ඩිප්ලෝමා G10 and 11 කියන ගෲප් එකකින් ඉන්නයි මැසේජ් කරන්න අවශ්‍ය නැහැ. එහෙම නොවන කෙනෙක් ඔය සර්ටිෆිකේට් කෝසස් A level කෝසස් මොනවා හරි වෙනත් කණ්ඩායම් වල ඉන්නවා නම් අනිවාර්යයෙන් මේ කඩ ඩෙවලොප් ඒ වගේ මොනවා හරි ඉන්නවා මැසේජ් එකක් එවන්න. අර කඩ ඩෙවලොප් ඉන්නවා කියන කෙනා නම් මට මැසේජ් එක දැම්මත් මට ඇඩ් කරන්න පහසුයි. මොකද මං ගාව ඩීටේල්ස් ටික තියෙන නිසා නම්බර්ස් තියෙන නිසා පොඩ්ඩක් මට මැසේජ් එක දැම්මත් තමයි නැහැ. කෝසස් එක කෙටියෙන් මතක් කරොත් මේ මගදී සම්බන්ධ වෙච්ච අය ඉන්න නිසා මාස 6ක ඉංග්‍රීසි ඩිප්ලෝමා එකක් රාජ්‍ය භාෂාවකත් එක්ක සම්බන්ධව පවත්වන්නේ. රාජ්‍ය සහතික පත්‍රයක් ඔබට ලැබෙනවා. කාලය මාස 6යි. පන්ති පවත්වන මදන්ද රාත්‍රී 8:45 සිට 10යි. අර දක්වා පොඩ්ඩක් ප්‍රමාද වෙන්න පුළුවන් අවසන් වෙද්දී ආයෙත් කණ්ඩායම ඉරිදා උදේ 6 සිට 7:30 දක්වා අපිට පහසු වෙලාවක එකතු වෙන්න පුළුවන්. මේ දෙකෙන් එක දවසක සම්බන්ධ වෙන්න ප්‍රමාණවත් දවස් දෙකම සම්බන්ධ වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් සම්බන්ධ වුණත් ගැටලුවක් නැහැ. ලියාපදිංචි ගාස්තුව රුපියල් 500ක් අය වෙනවා. මාසික ගාස්තුව රුපියල් 1000ක් බැගින් මාස 6ට රුපියල් 6000ක් අය වෙනවා. ඔබ ඩිප්ලෝමා එක හදාගන්න බලාපොරොත්තු වෙනවා පමණක් ඔබගේ WhatsApp හරහා මෙන්න මේ දුරකථන අංකයට ඉංග්‍රීසි ඩිප්ලෝමා කියලා ටයිප් කරලා මැසේජ් එකක් ඔබට දාන්න පුළුවන්. හොඳයි. අද දවස තුළ පැහැදිලි කිරීම සහ ඉගැන්වීම මම මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඔබට තවදුරටත් යම් විමසීමක් තියෙනවා නම් අහන්න දෙයක් තියෙනවා නම් දැන් අහන්න හැකියාව තියෙනවා. නැවතත් අපි සුපුරුදු විදියට ලබන බදාදා රාත්‍රී 8:45ට හම්බ වෙමු. රාත්‍රී 8:30 දක්වා වෙනත් දේශනයක් පවත්වනවා. ඒ කියන්නේ වෙනත් පන්තියක්. ඒ නිසා ඔබ ලොගින් වෙද්දී 8:30ට පෙර ලොගින් වෙන්න උත්සාහ කරන්න එපා. ඔබ හැම විටම 8:35 පහු කරලා 8:30 කියන්නේ ඉවර කරන්න පොඩි වෙලාවක් යන නිසා 8:35 පහු කළේ නැත්නම් 8:40 කිට්ටු වෙනකොට ඔබ මේ දේශනේ වෙන ලොගින් වෙන්න 8:30ට පෙර කිසිම හේතුවක් නිසා ලොගින් වෙන්න උත්සාහ කරන්න එපා. එහෙනම් අවසාන මොහොත දක්වා රැඳී සිටින සියලු දෙනාටම සුබ රාත්‍රියක්. අපි අද දවස් සහ ලබන සතියේ පමණ පොදුවේ හැම ගෲප් එකකටම අපි ලින්ක් එක ලබා දෙනවා. නමුත් ලබන සතියෙන් පසුව පොදුවේ ලබා දෙන්නේ නැහැ. අර මම සඳහන් කරපු English Diploma G10 and 11 කියන ගෲප් එකට පමණයි ලින්ක් එක සහ සියලු විස්තර ලබා දෙන්නේ. මේ සතිය සහ එන සතියේ පමණයි පොදුවේ ලබා දීමක් කරන්නේ. ඒ නිසා ඔබ මේ ඩිප්ලෝමා ආධාරණ බලාපොරොත්තු නම් යා විස්තර වෙලා ඒ වැසකට සම්බන්ධ වෙන්න. එමනම් නැවතත් ඔබ සිත් දෙනාටම සුබ රාත්‍රියක්. ලොග් අවුට් වෙන්න පුළුවන්. ගැටලු ප්‍රශ්න තියෙන අය විතරක් රැඳී සිටින්න. උගන්වපු පාඩම සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් පාඨමාලාව සම්බන්ධයෙන් අහන දෙයක් තියෙනවා රැඳී සිටින්න. එහෙම නැත්නම් ඔබට ලොග් අවුට් වෙන්න පුළුවන්. එහෙනම් නැවතත් ඔබ සිල් දෙනාටම good night.